ඇත්තටම ලංකාවට මේ මොකක්ද උනේ? මොකක්ද අත්මුදේ? මේක නරක අතට ගිහිල්ලා තමයි හොඳ අතට හැරෙන්නේ. 3 wheeler හයර දුවන කෙනෙක් පැය 12ක් 3 wheeler දිවුවනම් හයර දුවන්න දැන් එයාට ඇවිල්ලා පැය 12ක් දුවන්න බෑ. මොකද එයා පැය 4ක් 5ක් විතර පොලිමේ ඉන්නවා. එතකොට ඒකට ප්‍රතිවියෝගත කරාට පස්සේ ඉතින් අදාළ රටේ කීර්ති නාමයට paluddක් වෙනවා. ඒ වගේම අපි ණය ප්‍රතිවියෝගත කරන්නේ මොන විදියටද කියන එක මත ඉස්සරහට වෙන තීරණය වෙන්න පුළුවන්. ඒ වගේම නිතරම ස්ටෑන්ඩ් බයි ඔක්සිජන් එකක් තියලා තියෙනවලු ලංකාවට. මොකද නිතරම එන හින්දා පුද්ගලික අංශයක් තිබිය යුතුයි රටක් දියුණු වෙන්න. සුබ දවසක්. අපි ඔබ සියලු දෙනාම එකතු වෙ සිටින්නේ On the Road YouTube channel එකත් සමග. මීට මාස කිහිපයකට පෙර ආතුව අපිට තිබ්බේ හරිම පොදු ප්‍රශ්නයන් කිහිපයක්. මේ කොරෝනා වසංගතයෙන් කවදා එළියට එන්න පුළුවන් වේද? අපේ සාමාන්‍ය ජන ජීවිතයට කවදා අනුගත වෙන්න පුළුවන් වේද? ලෝකේ අනෙත් අයට වෙන්න අපිටත් තිබ්බේ ඒ ප්‍රශ්න කිහිපය පමණයි. නමුත් ඉතාමත්ම කෙටි කාලයක් තුළදී මේ සියලු උඩියට කුරු වෙලා අපිට සිද්ධ වෙනවා අපි කවදාවත් අහපු නැති අපිට කිසිදාක සමීප නොවුණු වචනත් එක්ක ගනුදෙනු කරා. ඩොලරේ ඉතාමත් ඉහළ නගිනවා, රුපියල අප්‍රමාණීය වෙනවා, අප සතු ඩොලර් සංචිත ඉතාමත්ම වේගයෙන් ක්ෂය වී යනවා. අපිට අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්න ගන්නවත් හැකියාවක් නැහැ. ණය ප්‍රතිවියෝගගත කිරීම කරන්න සිද්ධ වෙනවා. මෙන්න මේ දේවල් එක්ක අපි ඉතාමත් අර්බුදයක තමයි මේ වර්තමානයේ වෙනකොට ඉන්නේ. ඇත්තටම අපි ඉන්නේ අර්බුදයක. මේ යකා පේන තරම්ම කළුද. අඳුරු වලාවේ රිදී රේඛාවක් දකින්න පුළුවන්. ඉතින් අද අපි කතා කරන්නේ ගැන. අපි කතා කරමු. මාත් එක්ක මේ අවස්ථාවේදී මට සහායට ඉන්නවා ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන විෂයේ සහකාර කතිකාචාර්ය පසන් විජේවර්ධන. බොහොම ස්තුතියි ශ්‍රේණ්‍යා. අද දවසේදී මේ සාකච්ඡාව හරහා අපි අවධානය යොමු කරන්නට යන්නේ වරක වැටෙන යලි නැගිටින යලි වැටෙන මේ ශ්‍රී ලංකා ආර්ථිකයේ අනාගතයේ කොයි වගේ තැනකින් නවතීද? අපිට ගොඩ යාමක් ඇත්තෙම නැද්ද? රටේ අනාගතය සම්බන්ධයෙන් අපේ ව්‍යවසායකයන්ට තියාගන්න පුළුවන් අවසන් බලාපොරොත්තුව කොයි වගේද කියන කාරණා තමයි අද දවසේදී අපි මේ විද්වත් සාකච්ඡාවේදී අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. ඉතින් මේ වෙනුවෙන් අපි සුවිශේෂී චරිතයකට ආරාධනා කරා මැදිරියට. යන් කවරකු නොවේ. අපේ පරපුරේ සුවිශේෂී ආර්ථික විශ්ලේෂකයෙක්. ඔහු ඇඩ්වොකාටා ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී දලනාත ප්‍රනාන්දු මැතිතුමන්. ඉතින් මැතිතුමනි ඔබතුමන්ව ගෞරවයෙන් යුක්තව පිළිගන්නවා අද දවසේදී මේ සාකච්ඡාවට මේ මැදිරියට. ආයිබෝන් පසන්තා ශ්‍රේණියම ස්තුතියිමට මේ සාකච්ඡාවට ආරාධනා කිරීම ගැන. දනනාත් මහත්මයා මම කැමතියි අපි කතා කරපු පූර්විකාවෙන්ම මේ සාකච්ඡාව ආරම්භ කරන්න. අපි කතා කරනවා අපිට අහන්න ලැබෙන එදිනෙදා මාධ්‍යයේදී රුපියල අවප්‍රමාණය වෙනවා. ඩොලර් සංචිත නැති වෙලා තියෙනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්නන්නවත් අපි ළඟ මේ වෙනකොට අර මුදල් නැහැ. ඇත්තටම ලංකාවට මේ මොකක්ද උනේ? මොකක්ද අර්බුදේ? අපි දැන් මුලින්ම බැලුවොත් එහෙම ඇයි මොකක්ද ඇත්තටම අපේ ආර්ථිකයට උනේ කියලා මගේ නම් අදහස මේක කාලාන්තරයක් තිස්සේ අපේ ආර්ථිකය කාලයට අනුරූපව හැඩ නොගැහිච්ච ප්‍රශ්නය තමයි ඒකේ කූට ප්‍රාප්තිය තමයි අපි මේ හැමෝම අත්විඳින්නේ. දැන් නිදහස ලැබුවාට පස්සේ අපේ ආර්ථිකය බොහෝ අවස්ථාවලදී තරගකාරී වෙන්නේ නැහැ. මේක සාමාන්‍ය අපි අර ක්‍රිකට් භාෂාවෙන් කියනවනම් අපිට මැච් එකක් දිනන්න නම් අනිවාර්යයෙන්ම හොඳට ක්‍රිකට් ගහන්න පුළුවන් කට්ටිය, බෝල දාන්න පුළුවන් කට්ටිය, හොඳට පන්දු රකින්න පුළුවන් කට්ටිය තමයි මේ තරගයට යන්න ඕනේ. ඒකට තමයි අපි කියන්නේ ආර්ථිකය තරගකාරී වෙනවා කියලා. ඉතින් එහෙම නැති වුණොත් එහෙම කාලයට අනුරූපව අපිට තවදුරටත් ආර්ථිකයේ අනිත් රටවල් එක්ක අපිට තරග කරගන්න අමාරු වෙනවා. ඉතින් ඒක තමයි අපිට වෙච්ච ප්‍රශ්නය අවුරුදු 70 ගානක ඉඳලම. ඉතින් කාලයට අනුරූපව ආර්ථිකය වෙනස් වුණේ නෑ වගේම මම හිතන්නේ වෙච්ච මූලිකම ප්‍රශ්නයක් තමයි අපි ඩොලර් වලින් වැඩියෙන් ණය ගත්තා. කෙටි කාලයකින් කල්පිරෙන්න ඒ වගේම අපි ඒ ගත්තු ණයවල පොලිය ගෙවන්නත් ආයෙ පාරක් පොලියට ණය ගත්තා. ඒ වගේම අපි ගත්ත ණය වලින් අපි ආයෝජනය කරේ නේ අපිට ආදායමක් ලැබෙන දේවල්. ඒ නිසා අර පොලිය ගෙවන්නත් පොලියට ණය ගත්තාට පස්සේ අපි සාමාන්‍යයෙන් කියනවා නැත්නම් ණය ප්‍රමාණය ස්නෝබෝල් වෙනවා කියලා. එන්නේ ණය වැඩි වෙනවා. මොකද පොලිය ගෙවන්නත් ඊට වඩා පොලිය කරන ණය ගන්නවා. ඉතින් මේ සෙල්ලම කරන්න පුළුවන් අපිට වෙනද පොලේ කට්ටිය ණය දෙන්නකම් මේක කරන්න පුළුවන්. නමුත් ඒක අවස්ථාවකදී අපිට වෙනද පොලේ ණය ලබා ගැනීම අපහසු වෙනවා. ඒ වගේම මගේ දැක්ම හැටියට නම් කෙටි කාලීනව ගත්තොත් එහෙම 2015 ඉඳන් ගත්තොත් එහෙම අපි කියනවා මිස් මැනේජ්මන්ට් සහ මිස් ෆෝචුනේට්
කියන දෙකම අපිට බලපෑවා. 2015 ගත්තොත් එහෙම විශාල බැලුම් කර වංචාවක් පිළිබඳව වාර්තා වුණා. එකෙන් අපේ මූල්‍ය පද්ධතිය පිළිබඳව තිබ්බ විශ්වාසය සහ අපිට කරන්න තිබ්බ ප්‍රතිසංස්කරණ විශාල වශයෙන් කර ගැනීම ප්‍රමාද වුණා. ඊට පස්සේ අපිට 2016 සහ 17 කාලවලදී විශාල නියගයක් ආවා. ඒක නිසා අපේ විශේෂයෙන්ම අවුට්පුට් එක නැත්තම් අපිට තිබ්බ දලදේශීය නිෂ්පාදනයක බලපෑම. ඊට පස්සේ නැවත වරක් 2018 දී විවස්ථා අර්බුදයක් ආවා. අග්‍රාමාත්‍යවරු දෙන්නෙක් කිව්වා ඒ දෙන්න තමයි අග්‍රාමාත්‍යවරු කියලා. ඒකෙන් අපේ ක්‍රෙඩිට් රේටින් එක පල්ලෙහාට වැටුණ එක අවස්ථාවකදී 2019 දී ආයෙ පාරක් පාස්කු ප්‍රහාරය ආවා. 2020 දී ඒ වගේම සහ 20 දී සහ 21 දී කොවිඩ් තත්ත්වය ආවා. ඉතින් මේ වගේ සිද්ධි දාමයක් එක දිගට වුණා මෑත කාලේ. ඉතින් ඒ අතරේදී තමයි අපි අර වැඩිපුර ණය අරගත්තුවා ආයෙ පාරක් පොලියට ගෙවන්නත් ණය ගන්නත් සිදු වුණා. ඒ අතර වාරයේදී අපේ මේ ඇතිවෙච්ච කොවිඩ් අර්බුදයත් එක්ක අපිට වෙළඳපොළෙන් ණය ලබා ගැනීම නොහැකි වුණා. ඉතින් එතෙක් ඉඳන් මම හිතන්නේ අපි සම්පූර්ණයෙන් වෙනත් මාර්ගයක අපි ගමන් කරේ. ඉතින් අපේ තිබ්බ සංචිත වලින් අපි ණයවල වාරිකය ගෙවන්න ගත්තා. එතකොට ෂේන් යවෝ වගේ අපේ සංචිත ප්‍රමාණය එක පැත්තකින් පල්ලෙහාට වැටුණා. ඒ වගේම අපි පද්ධතියේ විශාල මුදල් ප්‍රමාණයක් එකතු කරා මේ අතර වාරයේදී අපි අර අපේ බැඳුම් කලින් නම් අපි වෙළඳපොළෙන් ණයට අරගෙන තමයි අපි අපේ අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සකස් කරගත්තේ. විශේෂයෙන්ම අපි කියනවා නම් දේශීය මුදල් වෙළඳපොළේ. නමුත් අපි අර බැඳුම් කරවලට පොඩි අනුපාතිකය සඳහා පොඩි කැප් එකක් දැම්මා. එහෙම නැත්නම් අපි ගියා අපිට මහ බැංකුවක අපිට ණය දෙනවා නම් ඕගොල්ලෝ ණය දෙන්න අපි ණය ගන්න මෙන්න මේ පොලියට විතරයි කියලා. ඉතින් එතකොට ගොඩක් අපි කියනවා බැලුම් කර සහ නැත්නම් භාණ්ඩාගාර බිල්පත් unsubscribe වුණා. subscribe කරන්න ඕනේ නැහැ සම්පූර්ණයෙන්ම. ඒ නිසා මේ ප්‍රමාණයට හරියන්න මහ බැංකුවට මුදල් නිකුත් කරන්න සිදු වුණා. එහෙම නැත්නම් මහ බැංකුවට සිදු වුණා මේ භාණ්ඩාගාර බිල්පත් මිලදී ගන්න. ඉතින් එතකොට මද්දතිය රැකගත වෙච්ච මුදල් ප්‍රමාණය නිසා උද්දපනයක් වැඩි වුණා. අනිත් පැත්තෙන් අපේ සංචිත ටිකක් හිඳිලා ගියා. ඒ වගේම අපේ ප්‍රතිපත්ති තීරණ නිසා අපිට අපේ කාර්යක්ෂමතාවයත් අඩු වුණා. අනිත් පැත්තෙන් අපිට වෙළඳපොළෙන් ණය ලබා ගන්නත් බැරි වුණා. මේ ඔක්කොම සංකේන්ද්‍රණය වෙලා තමයි අද අපි මේ ඉන්න වාතාවරණයට මට හිතෙන විදිහට ඇවිල්ලා තියෙන්නේ. අපිට මොකද උනේ මේ ප්‍රශ්නෙට මම හිතන්නේ දන්නත් නැතුවන් බොහොම අපූර්වට පැහැදිලි කරා මේක එක රැයකින් සිද්ධ වෙච්ච ආර්ථික ව්‍යසනයක් නෙමෙයි මේක කාලාන්තරයක් මුළුල්ලේ පැමිණි ප්‍රශ්නයක් පැමිණි තුවාලයක් කියන දේ. අතරම සිද්ධ වෙලා තියෙන්නේ පාපිස්ස යට තිබ්බ වැලි ටික පාපිස්ස අයින් කරන්න සිද්ධ වුණා. ඒ නිසා පාපිස්ස යට තිබ්බ වැලි ටික අපිට දකින්න සිද්ධ වුණා මේ කොවිඩ් වසංගතයත් සමග. කෙසේ හෝ වේවා දන්නාත් මැතුමනි මට ඊළඟට තියෙන ප්‍රශ්නය මං හිතන්නේ මේ රටේ ව්‍යවසායකයෝ බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නයක් සාමාන්‍ය ජනතාවත් අහන ප්‍රශ්නයක් අපි දැක්ක මේ ආර්ථික අර්බුදයත් එක්ක ක්‍රමානුකූලව අපේ ඩොලරේ රුපියල් අගය එන්නම වැඩි වෙන්න පටන් ගත්තා. මේක ඉතා විශාල සංඛ්‍යාවකට ගියා අපි බලාපොරොත්තු නොවිච්ච ආකාරයකට. නමුත් මේ 12 වෙනිදා ඩොලරයක අගේ වාර්තා වෙන රුපියල් 370කට ආසන්න ප්‍රමාණයක මේ 16 වෙනිදා වේදී දින 4ක පමණ පුංචි කාලයකින් ඩොලරයක රුපියල් 349.33ක් ලෙස වාර්තා වෙනවා. එතකොට මේ ඩොලරේ රුපියල් අගය හදිසියේ යට ගැහෙන්න හේතුව මොකක්ද? මේ වෙනුවෙන් බලපාපු ආර්ථික මේ ප්‍රතිපත්ති සාධක මොනවද කියලා මම ඔබතුමන්ගෙන් දැනගන්න කැමතියි. ඒ අනුව අපිට ව්‍යාපාරිකයන්ට සුබ පණිවිඩයක් දෙන්න පුළුවන් විවිධ විශේෂයෙන්ම ආනයන මත Tamanගේ ව්‍යාපාර කරගෙන යන නිෂ්පාදකයන්ට අපිට සුබ පණිවිඩයක් අනාගතයේ දෙන්න පුළුවන් වේද? නැත්නම් මේ ඩොලරේ අගය අඩු වෙන එක తాවකාලික මායමක්ද? ඩොලරයේ අගය සාපේක්ෂව ඩොලරයේ වටිනාකම සාපේක්ෂව ගත්තොත් එහෙම මම හිතන්නේ මුලින්ම මේක අපි රුපියල් 200 මට්ටමේ තියාගෙන ඉඳ කාලාන්තරය ඊට පස්සේ වෙච්ච ප්‍රශ්නේ තමයි ඩොලරයකට රුපියල් 200 තියාගෙන ඉන්නවා කියලා කියන සාමාන්‍ය භාෂාවෙන් කියනවා ඩොලරයේ මත මිල පාලනයක් යොදවලා තියෙනවා. එතකොට සිද්ධ වෙච්ච දේ තමයි ඩොලර් තිබේවා සම්පූර්ණයෙන්ම අපේ වෙළඳපොළෙන් කවුරුත් රුපියල් 200 ඩොලර් වෙළඳපොළ නිකුත් කරන්න කැමති වුණේ නැහැ. ඒ නිසා විශාල හිඟයක් ඇති වුණා. ඊට පස්සේ අපි කිව්වා ඩොලර් එක අවප්‍රමාණ කරනවා කියලා. එතකොට තමයි පසන් කියපු සිද්ධාමයේ ඇති උනේ. එතකොට මේක 300 350 එහෙම විශාල අගයක් දක්වා ගියා. ඊට පස්සේ සිදු වෙච්ච දේ තමයි අත්‍තරම පසුගිය දිනවල අවසාන වශයෙන් මේ අපි සාකච්ඡා කරන කලින් මහ බැංකුව අධිපතිවරයා තිබ්බ මාධ්‍ය සාකච්ඡාවේ එතුමා ප්‍රකාශ කරා දැන් අලුතෙන් බැංකුව වලට විනිමය අනුපාතිකය තීරණය කරන්න පුළුවන් ක්‍රමවේදයක් එතුමා ප්‍රකාශ කරා. එතකොට එතුමා කිව්වා මධ්‍ය අගයක් මහ බැංකුවෙන් දෛනිකව ලබා දෙනවා.
ඒ මධ්‍යගයේ ඉඳලා ඒතකොට මේ මධ්‍යගයේ ඉඳලා පසුගිය ඒක තමයි ආරම්භක අවස්ථාව. ඒකෙක් ඉඳලා ඊට පස්සේ එන දවස්වලදී විනිමය අනුපාතිකය තීරණය කරන්න ඊට කලින් දින කිහිපයේ පැවති විනිමය අනුපාතිකය අරගෙන ඒකේ weighted average එක අරගෙන ඒකෙක් ඉඳලා 100ට කිහිපයක පරාසයක් ඇතුලේ අදාළ මේ බැංකු වලට ඩොලර් එකේ විනිමය අනුපාතිකය තීරණය කරන්න පුළුවන් කියලා. ඒ එක්කම එතුමා තවත් යෝජනාවක් කරා. එහෙම නැත්නම් එතුමා තවත් ගයිඩන්ස් එකක් දුන්නා. අර ඕපන් account ස්ථානන් කරලා. එහෙම නැත්නම් සාමාන්‍ය භාෂාවෙන් කියනවා නම් කලින් නම් මට මේ ගෙවීම තහවුරු කරන්නේ නැතුව ඊට මම උදාහරණයක් විදිහට ඉන්දියාවේ පරිපාලනය කරනවා කියලා මම මගේ සප්ලයර්ට නැවත මුදල් ගෙවන්නම් කියන පොරොන්දුව මත මට මුදල් නොගෙවා බාණ්ඩ ආනයනය කරන්න පුළුවන්. මහ බැංකු අධිපතිතුමා කියපු විදිහට දැන් එහෙම කරන්න බෑ. ඒකට තමයි ඕපන් accounts කියලා කිව්වේ. දැන් ඇවිල්ලා මම බාණ්ඩ ආනයනය කරනවා නම් මම බාංකු අපේ නීත්‍යානුකූල මුදල් මාර්ග හරහා මුදලක් ගෙවූ බවට තහවුරු කරන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕනේ. ඉතින් එතකොට අර එතුමා බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම අපි කියනවා මේ උන්ඩියාල් මාකට් එක. එහෙම නැත්නම් අපේ ඉන්ෆෝමල් මාකට් එක, නිල නොවන මාකට් එක හරහා සිදුවන සංසරණය සඳහා යම්කිසි බලපෑමක් ඇති කරන්න. ඒ වගේම එතුමා පත් වෙච්ච පළවෙනි දවසේම නැත්නම් දෙවෙනි දවසේම එතුමා පොලි අනුපාතත් ඉහළ දැම්මුවා. ඉතින් මේ කාරණාවල එකතුවක් විදිහට තමයි මට පේන විදිහට මේ රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව යම්කිසි ප්‍රමාණයක නැත්නම් කියන රුපියල අප්‍රීෂিয়েට් වෙන්නේ කියලා ඩිප්‍රීෂিয়েට් වෙලා. නමුත් ගැටලුව තියෙන්නේ ඔය කියන මිලට බැංකුවට ගියොත් එහෙම අපිට ගන්න ඩොලර් තියනවද කියලා. මොකද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා අපිට දැන් ඩොලර් ඇත්තටම නැහැ. අපි අඩුම ගානේ මේ තියෙන තෙල් නැවට සහ ගෑස් නැවට ගෙවා ගන්නවත් ඩොලර් නැහැ. අපි විවෘත වෙළඳ පොලෙන් ඩොලර් මිලදී ගන්න හදන්නේ කියලා. දැන් විවෘත වෙළඳ පොලෙන් ඩොලර් මිලදී ගන්න හදන්නේ කියලා කියන්නේ මම හිතන්නේ එතුමා අදහස් කරේ මහ බැංකුව නැවත වරක් බැංකුව වලින් තියෙන ඩොලර් ටික මිලදී ගන්නවා මහ බැංකුව සල්ලි දීලා. එතකොට නැවත වරක් ප්‍රශ්නයක් එනවා මහ බැංකුව බැංකුව වල තියෙන ඩොලර් සල්ලි දීලා ගත්තාට පස්සේ ආනයනකරුවාට නැවත වරක් ඩොලර් නැති වෙනවා බැංකුව වලින් මිලදී ගන්න. එතකොට නැවත වරක් විනිමය අනුපාතිකය ඉහළ යන්නට තියෙන අවස්ථාව වැඩි. ඉතින් මේක තමයි සිදුවෙච්ච සිදුවීම් දාමය. ඉතින් අර තාවකාලිකව මම හිතන්නේ ඩොලරේ යම්කිසි ප්‍රමාණයකට ස්ථාවර නැත්නම් අපි කියන්නේ අගේ අඩු උනේ අර මහ බැංකුවෙන් දීපු තීරණයත් හරහා ඒ වගේම අර ඕපන් account ස්ථානන් කළා ඒ වගේ දේවල් නිසා මම හිතන්නේ බැංකුවේ මුදල් ප්‍රමාණය විනිමය අනුපාතයක අඩු වෙනවත් එක්කම ඩොලර් අතේ තියන් ඉන්න කට්ටියත් නැවත යම් ප්‍රමාණයක් හෝ මම හිතනවා බැංකු පද්ධතියට යොමු කරන්න නැති කියලා. මේ සාධකවල එකතුවක් විදිහට තමයි මේක සිදු වුනේ. නමුත් අපිට තව සති කිහිපයක් බලාගෙන ඉන්න සිද්ධ වෙනවා. ඇත්තටම මොකද්ද වෙන්නේ කියලා ඇත්තටම අර කියනවා වගේ විදේශ ප්‍රේෂණ හරහා ඉන ප්‍රේෂණ ප්‍රමාණය වැඩි වෙනවද? එහෙම නැත්නම් ඇත්තටම බැංකු වල ඩොලර් තියෙනවද නැත්ද? මේක උඩට යනවද පල්ලෙහාට යනවද කියලා මම හිතන්නේ තාම කාලය කෙටි වැඩි අපිට ඒ ගැන නිශ්චිත තීරණයක් ගන්න. නමුත් මේ තීරණවල එකතුවක් බව මම හිතන්නේ අපි හැමෝටම අවබෝධ කරගන්න පුළුවන්. නමුත් අපි පොඩි වෙලාවක් දීලා බලන්න වෙයි මේක මොන පැත්තටද යන්නේ කියලා. ධනනාත් මහත්මයා මේ මොහොත වෙන විට ශ්‍රී ලංකාව ඇතුලේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඇතුලේ විශාල වශයෙන් මුදල් සංස්කරණය වීමක් සිද්ධ වෙනවා. මහා බැංකුව කිහිප වරක්ම ඉතාමත් විශාල මුදල් ප්‍රමාණයක් සමාජයට නිකුත් කරලා තියෙනවා. මේ නිසා රටේ පුළුල් මුදල් සැපයුමත් ඉතාමත් ඉහළ අගයක තමයි තියෙන්නේ. මේ හන්දා මේ පුළුල් මුදල් නැවත අද්දවා ගැනීමේ අරමුණෙන් ඉහළ පොලි ප්‍රතිශතයන් හඳුන්වා දීමක් සිද්ධ කරලා තියෙනවා. ඒක එහෙම වෙද්දී රාජ්‍ය අංශයට ගෙවීමට වැටුප් නැහැයි කියලා, වැටුප් සඳහා මුදල් ප්‍රමාණවත් නැහැයි කියලා මුදල් මුද්‍රණය කළ යුතු බවට අගමැතිතුමා ප්‍රකාශ කරනවා. එතකොට මේ සිද්ධිය ඉහළ උද්දමනයකට අතවැනීමක් නෙමෙයිද? ජවන උද්දමනයකට අතවැනීමක් නෙමෙයිද? ඔව් ඇත්තටම අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරා දැන් මේ පඩි ගෙවා ගන්නත් විදියක් ඇති නිසා මුදල් අච්චු ගහලා තමයි අකමැත්තෙන් වුණත් පඩි ගෙවන්න වෙන්නේ කියලා. ඒ ඇත්තටම මටත් පේන විදිහට අපි කියන්නේ අධි උද්දමනකාරී තත්ත්වයක් නැත්නම් හයිපර් ඉන්ෆ්ලේෂන් තත්ත්වයට යම් කිසි ප්‍රමාණයකට අතවැනීමක් වගේ තමයි ඒක. මොකද මෙතනදී සිදුවෙන දේ තමයි දැනටමත් අපි මුදල් නිකුත් කරලා තියෙනවා. ඒක එක පැත්තකින් යම් කිසි ප්‍රමාණයකට ඒක පාලනය කරන තමයි පොලි අනුපාත වැඩි කරේ. එතකොට සමහරවල්ලාට ඊළඟට එන මුදල් මණ්ඩලයේදී තවත් පොලි අනුපාත යම් ප්‍රමාණයකට තවත් ඉහළ දමාවි. එතකොට තවත් අපේ පද්ධතියෙන් මුදල් යම් කිසි ප්‍රමාණයකට අපි කියන්නේ මොපක් කරන්න නැත්නම් ඇදලා ගන්න. නමුත් නැවත වරක් අපි මුදල් මුද්‍රණය කරනවා කියලා කියන්නේ අපි නැවත වරක් තරමක් අපහසු තත්ත්වයකට පත් වීම. ඉතින් මේ අවස්ථාවේදී අපිට රාජ්‍ය වියදම්
විශාල ලෙස කපා හැරීමට සිද්ධ වෙනවා. ඉතින් මම හිතන්නේ රාජ්‍ය සේවකයන්ගේ පඩි තමයි ලොකුම ප්‍රශ්නේ. මොකද මිලියන 1.5 මිලියන 1.7ක් විතර රාජ්‍ය සේවකයන් ඉන්නවා. ඔවුන්ට විශාල වශයෙන් විවිධ දීමනා වර්ග, විවිධ අපි කියන්නේ ඉන්ධන දීමනා, එක දීමනා වගේම ගෙවන්න විශාල වශයෙන් මුදලක් වියදම් වෙනවා. ඉතින් අපේ ශ්‍රම බලකායට සාපේක්ෂව රාජ්‍ය අංශයත් ඉතා විශාලයි. ඉතින් එතකොට මේක දිගටම කරන්න ගත්තොත් එහෙම ලොකු ප්‍රශ්නයකට අපි මුහුණ පානවා. මොකද අපි පඩි ගෙවන්න සල්ලි අච්චු ගන්නවා. ඒ සල්ලි නැවත වරක් වියදම් වෙනවා. ඒ වියදම් වෙනවා කියලා කියන්නේ ආනයනත් වලටත් එකයි එක වියදම් වෙන්නේ. ඊට පස්සේ ඒ මුදල ගෙවා ගන්න බැරුව අපි ආයි ළඟ මාසෙත් ආයි සල්ලි අච්චු ගන්නවා. ඕක ඔය විදිහට වෙන්න ගත්තොත් එහෙම අපිට අර කියනවා වගේ අධිඋත්තමනකාරී තත්යකට යන්න පුළුවන්. මොකද මේක විෂම චක්‍රයක් බවට පත් වෙනවා. සල්ලි අච්චු ගන්නවා, ඒකේ පඩි ගෙවනවා, ඒක ආයි පාරක් වියදම් වෙනවා. ඒකෙන් බඩු මිල වැඩි වෙනවා, බඩු මිල වැඩි වුණාම ආයි පාරක් පීඩනයක් ඇති වෙනවා පඩි වැඩි කරන්න කියලා. ඒ පඩි වැඩි කරනොත් එහෙම ආයි වැඩි කරන පඩියක් ගෙවන්න වෙන්නේ පද්ධතියට මුදල් එකතු කරලා. එතකොට මේක ඇවිල්ලා ඉතා ශීඝ්‍රයෙන් ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඉතින් අපි තාමත් සැලකිලිමත් වෙන්න ඕනේ මේක කළමනාකරණය කරන විදිය ගැන. මොකද දැනටමත් පද්ධති විශාල මුදල් ප්‍රමාණයක් අපි අනවශ්‍ය විදිහට එකතු කරලා තියෙන්නේ. ඉතින් ඒ අභියෝගය අපිට මුහුණ දෙන්න වෙනවා. නමුත් ඉතින් මම හිතන්නේ තියෙන වාතාවරණය තමයි ඉතින් රාජ්‍ය සේවකයන්ට පඩි නොගෙවත් බෑ. මොකද අපි දන්නවා ආරක්ෂක අංශ, ගුරුවරියන් සහ විශාල ප්‍රමාණයක් ඉන්නවා. අපේ ඉතින් ශ්‍රම බලකායෙන් දාල වශයෙන් මිලියන 8න් මිලියන 1.5ක්ම ඉන්න රාජ්‍ය සේවය. ඉතින් ඒකට උන් විශාල ප්‍රමාණයක්. නැත්නම් උන් ලොකු අමාරුවක් වල දේශපාලන වශයෙන් අස්ථාවර භාවයක් එන්න පුළුවන්. ඒ නිසා අපි හැකි ඒ තීරණය ගන්නේ. ඉතින් අපිට මේක දීර්ඝ කාලීනව කරන්න පුළුවන් සාමාන්‍ය භාෂාවෙන් ඉංජිනේර සෙල්ලමක් නෙමෙයි. ඊට කල් ඇතුවම අපි මේකට වියදම් කප්පාදු කරගෙන මේ මුදල් ප්‍රමාණය ඉතුරු කරගන්න වෙනවා. ඒ වගේම මම හිතන්නේ බදු සංශෝධනයක් පිළිබඳව සාකච්ඡා වෙවි. ආදායම වැඩි කරගෙන මේ බදු මේ වැඩි වෙන මුදල් ප්‍රමාණය නැවත ගෙවන්න. එහෙම නැති වුණොත් එහෙම ඒක තමයි අපහසු තත්ත්වයක් වෙනවා. අපි හැමෝටම පුද්ගලික අංශයකට ඇතුළු මේ ක්‍රමවේදයම දිගටම අපි අනුගමනය කරන්න පටන් ගත්තොත් එහෙම. හොඳයි දන්නාස් පැතුමනි මං හිතන්නේ ඔබතුමන් බොහොම වැදගත් කාරණාවක් ඉස්මතු කරනවා. රටේ මේ වෙනකොට අලුතින් යලිත මේ මුදල් මුද්‍රණය කිරීම, රුපියල් මුද්‍රණය කිරීම අත්‍යුද්ධමනකාරී තත්වයකට උනත් අතවන්නට හැකියාවක් ඇති කියලා. මෙන්න මේ කාරණාවේදී ඔබතුමන් ඉස්මතු කරන දේ තමයි අපි ඉතාම ඉක්මනින් රජයේ අනවශ්‍ය වියදම් අඩු කරගෙන වගේම තමයි රජයේ ආදායම පුළුවන් තරම් බල සම්පන්න කරගන්නට උවමනයි කියන දේ. දැන් ඔබතුමන් කියපු දේ අපිට මේ අප්‍රේල් මාසේ බොහෝ දෙනෙකු කියනවා සල්ලි අච්චු ගහලා තමයි මේ වැටුප් කිවීම සිද්ධ කරේ කියලා. එතකොට මැයි මාසෙත් ඕකම වෙනවා. ඔබතුමන් කියපු විදිහට මේක සෙල්ලමක් නෙමෙයි. අපි ජූලි අගෝස්තු හැම මාසෙම මුද්‍රණය කර දෙන්න ගියොත් ඇත්තටම ඒක බරපතල තත්ත්වයක් වෙනවා. හැබැයි මහ බැංකුව අධිපතිතුමන්ගේ ප්‍රකාශ වලට අනුව වෙන කරන්නට විකල්පයක් නැහැ. රැකියා කරන රාජ්‍ය සේවකයන්ගේ වැටුප් නොගෙවා හිටියොත් ඊට වඩා සමාජ අර්බුදයක් බවට මේක පත්වෙන්නට පුළුවන් වෙනවා. ඉතාමත්ම එහෙන් ගියත් තැලෙනවා මෙහෙන් ගියත් තැලෙනවා වගේ තත්වයක තමයි අපි ඉන්නේ. ඒ නිසා වාසිය අඩුම තීරණය තමයි මහ බැංකුව අධිපතිවරයා මම හිතන්නේ මේ අවස්ථාවේදී අරගෙන තියෙන්නේ. නමුත් ඔබතුමන් යෝජනා කරන්නේ මොකක්ද? රජයේ ආදායම මදි නිසායි අපිට මේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවා ගන්න බැරි වෙලා තියෙන්නේ. රජයේ ආදායම වැඩි කරගන්න අපිට මොනවද කරන්න පුළුවන්? එක්තරා අවස්ථාවක හිටපු මුදල් අමාත්‍යවරයා කියනවා අපේ ආදායම් බදු වලින් රජයේ උපයන ආදායම 8.6ක වගේ පුංචි ප්‍රතිශතයකට තමයි සීමා වෙන්නේ කියලා. එතකොට අපිට බැරිද මේ ඍජු බදු කළමනාකරණය මීට වඩා ශක්තිමත් කරලා ඒකෙන් යම් ප්‍රමාණයක ආදායමක් ගන්න? ඔව් අත්‍තරම බදු වල යම්කිසි වෙනසක් සිදු වේවි අපිට අනිවාර්යයෙන්ම. නමුත් මම නම් මේ ප්‍රශ්නේ දිහා දකින්නේ දැන් අපි බදු කලින් තත්ත්වය අපි දන්නවා කලින් පැවති රජයත් බදු වැඩි කරා. නමුත් ඒ තත්ත්වය නෙවෙයි දැන් බදු වැඩි කරද්දී තියෙන්නේ. මේක දේශපාලනමය වශයෙන් සහ ආර්ථිකමය වශයෙන් විශාල බලපෑමක් ඇති වෙන්න පුළුවන්. එකපාරට බදු වැඩි කරද්දී මොකද මේ වෙලාවේදී ජනතාව ඔවුන්ගේ මූලික අවශ්‍යතා නැතුව තෙල් නැතුව විදුලිය නැතුව ගෑස් නැතුව සාමාන්‍ය තත්ත්වයක් යටතේ ව්‍යාපාර කරගන්නත් අපහසු තත්ත්වයක් තමයි දැන් තියෙන්නේ. දැන් ඒතකොට මේ තත්ත්වය යටතේ අපි අවිල්ල කෝට පස්සේ දැන් අපි බදුත් වැඩි කරන්න ඕන කියලා. එතකොට මේක තරමක් අපි කියන්නේ අපහසු තත්ත්වයක්. නමුත් ඒකේ තේරුම මේක නොකල යුතුයි කියන එක නෙවෙයි. ඉතින් මේ අමාරු තත්ත්වයේදී වුණත් ඒ දේ අපිට කරන්න සිදු වෙනවා. ඒ අර්ථයෙන් ගත්තට පස්සේ.
නමුත් ඉතින් අපි මම හිතන්නේ අපි බදු වැඩි කරනවත් එක්කම මූලික වශයෙන් බලන්න ඕනේ දැන් අපි ඇවිල්ලා බදු ලංකාවේ බදු එකතු කරන ප්‍රතිශතය ගත්තොත් එහෙම නිතරම බොහෝ දෙනෙක් කතා වෙනවා මේක ඉතාමත් අඩු වගේක් දල දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව 8ක් 9ක් තියෙන්නේ. නමුත් මේක 14ක් 15ක් දක්වා වර්ධනය කරගන්න ඕනේ. එහෙම කියලා නිතරම ප්‍රකාශ වෙනවා. ඒ වගේම ඔය ඍජු බදු සහ වක්‍ර බදු අතර අනුපාතය නිතරම කියන දෙයක් තමයි අපේ වක්‍ර බදු 82ක් ඍජු බදු තියෙන්නේ 18යි මේක වැඩි කරගන්න ඕනේ කියලා. ඒ ඔක්කොම නිවැරදි. නමුත් මම හිතන්නේ අපි දැන් බදු එකතු කර ගැනීම බලන්න ඕනේ. දැන් අපි බදු එකතු කරගන්න මොනවද වියදම් කරන්නනේ. එතකොට අපි ඇවිල්ලා වියදම් ගැන හිතන්නේ නැතුව නිකරුණේ බදු වැඩි කරගෙන ඒකතු කරගන්න බදු ඔක්කොම අනවශ්‍ය වියදම් වලට නාස්ති කරොත් එහෙම ඒකෙන් මම හිතන්නේ නිසි පණිවිඩයක් නෙවෙයි අපි දෙන්නේ. ඒ නිසා බදු වැඩි කරද්දී මම හිතන්නේ ජනතාවටත් පැහැදිලි අවබෝධයක් දෙන්න ඕන අපි මේ බදු වැඩි කරගන්නවත් එක්කම මෙන්න මේ වියදම් අපි නිශ්චිත වශයෙන්ම කපා හරිනවා කියලා යම්කිසි සහතිකයක් දෙන්න ඕන. මොකද එතකොට තමයි බදු ගෙවීම සඳහා යම්කිසි අපි කියන අකමැත්ත අඩුවීමක් හරි සිදු වෙන්නේ. එහෙම නැතුව අපි නිකම්ම බදු වැඩි කරනවා කියලා ජනතාව මත බදු පටවලා මේක පුළුවන් තරම් ගන්න ගත්තොත් එහෙම ඒකෙන් යන පණිවිඩය එච්චරම හොඳ නැති වෙනවා එක පැත්තකින්. අනිත් පැත්තෙන් මම හිතන්නේ බදු වැඩි කර ගැනීමේදී ඕම් පසන් කිව්වා වගේ ඍජු බදු ගෙවී අවධානය යොමු කරන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ වැදගත් වෙන්නේ අපේ බදු ක්‍රමය සරල කර ගැනීම. ඒ කියන ප්‍රශ්නේ තමයි අපේ බදු එක ප්‍රතිශත වලින් එක අතට අපි කියන සාමාන්‍ය භාෂාවෙන් 4-8 බදු ගන්නවා කියලා. ඒක කවුරුත් දන්නේ නැහැ. ප්‍රතිශත ගවන්න නෙවෙයිත් නෑ. බදු මේ ෆයිල් එකක් ඕපන් කරගන්නත් අමාරුයි. ගෙවන්න කැමති කෙනාට ගෙවන්නත් අමාරුයි. මේ වගේ මහා සංකීර්ණ ක්‍රමවේදයක් තමයි තියෙන්නේ. ඉතින් ඒ වගේම අපේ දැන් රජයට ආදායම් උපය ගන්න ප්‍රධාන දෙපාර්තමේන්තු කිහිපයක් නේ තියෙන්නේ. දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව, සුරා බදු දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා රේගුව. එතකොට රේගුව හරහා වගේ අපේ තියෙන අපි කියනවා මේ අර ආනයනික බදු. සෙස් එක වැට් එක එක බදු වර්ග ගොඩක් ගහලා ආනයන බදු ගහලා භාණ්ඩ වලුත් කිසි වද්දක් ආනයනය කරනවා. එතනත් ඇවිල්ලා බදු ක්‍රමය හරිම සංකීර්ණයි. එක සමහර භාණ්ඩ වල සෙස් එක 30යි සමහර ඒවාට 15යි. එතකොට ආනයනික බදු තවත් එක පරතර වලින් තියෙනවා. මම හිතන්නේ මේ බදු කිසියම් සංකරණයක් නැතුව එක බද්දක් බදු කීප බද්දන් මේ සංකීර්ණ බදු ක්‍රමය ඉවත් කරලා සරල බදු ක්‍රමයක් දාලා තමයි මේ වැඩේ පටන් ගන්න ඕනේ. ඒ අනුව තමයි අපිට බදු ප්‍රමාණය ආදායම වැඩි කර ගන්න ඕනේ. අනිත් එක බදු ක්‍රමය සරල කරාට පස්සේ බදු ආදායමත් වැඩි වෙන්න බලපානවා. ඒ වගේම සමහර වෙලාවට බදු වැඩි කිරීමට වඩා බදු ප්‍රමාණය සරල කරලා ඒක ස්ථාවර මට්ටමකට ගෙනාවත් ආදායම වැඩි කරගන්න පුළුවන්. ඇත්තටම මේ ගැන රේගුවේ හිටපු මහත්මයෙක් සහ මහාචාර්ය ප්‍රේමචන්ද්‍ර අතුකෝරළ මහත්මයාතුමාගේ පරීක්ෂණ වාර්තාවල වෙන සඳහන් කරලා තියෙනවා. ඔය ලංකාවට කලින් ගෙන ආපු හෙඩ්සෙට්ස්, එතකොට පොලිෂර්, ඒ වගේ දේවල් වලට බදු ඉස්සර මේ කියන්නේ බදු මම මතක විදියට 145ක් වගේ ප්‍රමාණයක් බදු අය කරලා තිබුණා. නමුත් ඔවුන් මේ බදු ප්‍රමාණය ඒ HS කෝඩ් එකේ තිබ්බ බදු ප්‍රමාණය 15ක් වගේ මට්ටමකට අඩු කරලා තිබුණා. එතකොට උන්ට තේරිච්ච දේ තමයි බදු ප්‍රමාණය අඩු කරාම ඒ අදාළ HS කෝඩ් වලින් එන බදු ආදායම 3 ගුණයකින් වැඩි වුණා. මොකද බදු ආදායම 3 ගුණයකින් වැඩි වුණේ අර බදු ප්‍රමාණය වැඩි කරාම ඔය රේගුවේ ඉන්න මහත්තුරුත් එක්ක එක විදියට සෙල්ලම් කරලා HS කෝඩ් මාරු කරලා එක විදියට වංචා සහගත විදියට මේ භාණ්ඩ ආනයනය කරනවා. දැන් බදු ප්‍රමාණය නිශ්චිත කරලා අඩු කරාට පස්සේ කාටවත් අවශ්‍යතාවයක් වෙන්නේ මේ වංචා සහගත ක්‍රමයට මේ භාණ්ඩ ආනයනය කරන්න. එතකොට බදු ක්‍රමයේ කාර්යක්ෂමතාවයක් ලැබෙනවා. අනිත් පැත්තෙන් දැන් ආනයනය කරද්දී මේ බදු ගොඩක් තිබ්බට පස්සේ ඕක මැනිපියුලේට් කරන්න ලේසි. මොකද කවුරුත් දන්නේ නැහැ එක්කෙනෙක් 5යි කියනවා, අනිත් එක්කෙනා 15යි කියනවා, අනිත් එක්කෙනා 30යි කියනවා. මේකේ අදාළ නිලධාරියා හරහා තමයි මේක මොන හරි දෙයක් කරගන්න වෙන්නේ. එහෙම නැතුව හැමෝටම තේරුම් ගන්න පුළුවන් විදිහට සරල ක්‍රමයක් තිබ්බට පස්සේ රේගුවේ කාර්යක්ෂමතාවයක් දැනෙනවා. මොකද නැත්තම් රේගුවේ කට්ටිය පොළ හොයලා මේව කරලා තමයි හොයාගන්නේ මේකට බදු කීයද කීබෝඩ් එකේ 10 පාරක් ටයිප් කරලා තමයි බදු ගන්න හොයාගන්නේ. නමුත් දැන් එහෙම ඕනේ නිශ්චිත බදු ප්‍රමාණයක් තිබ්බම කාර්යක්ෂමතාවයක් දැනෙනවා. ගෙවන කට්ටියට වංගු ගහන්න ඕනේ නැත්නම් සරල ක්‍රමයකට බදු ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ ආදායම් බදු වල තීරු බදු වල හැම එකටම මේක ඉතාමත්ම වැදගත්. අපි නිශ්චිත සරල බදු ක්‍රමයක් හඳුන්වලා තියෙනවා. බදු ක්‍රමයේ සරල කරාට පස්සේ මම හිතන්නේ අපිට බදු පණවන්නත් ලේසි, බදු වැඩි කරන්නත් ලේසි, බදු ආදායම වැඩි කරගන්නත් ලේසි, මේ ක්‍රමය සරල කරගන්නත් ලේසි. ඉතින් ඒ නිසා පසන් කිව්වා වගේ ආදායම අපිට අකමැත්තෙන් උනත් වැඩි කරගන්න වෙනවා. නමුත් මම යෝජනා කරන්නේ ඒක වියදමත් එක්ක බලපලා තමයි අපි නිතරම ආදායම කරේ අවධානය යොමු කරන්න ඕනේ. එහෙම වුණොත් එහෙම ඒ සඳහා තියෙන හැකියාව සහ ඒ සඳහා තියෙන නැඹුරුව ජනතාවගේ වැඩි වෙයි.
දරණාත් මහත්මයා ඔබ ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් අප වෙත ලබා දුන්නා. මම යොමු වෙන්නම් මගේ ඊළඟ ප්‍රශ්නයට. නවතම ජෝන්ස් හොප්කින්ස් උද්දමන ශ්‍රේණිගත කිරීම අනුව අපි ඉන්නේ ලෝකෙන්ම දෙවෙනි තැන. ඒ වාර්තාවලට අනුව අපේ උද්දමන අනුපාතය ඉලක්කම් 3ක සංඛ්‍යාවක්. හැබැයි රටේ පවතින අභ්‍යන්තර දත්තවලට අනුව අපේ උද්දමන අනුපාතය වර්තමානයේ පවතින ඉලක්කම් 2ක සංඛ්‍යාවක් මත. අපි පිළිගත යුත්තේ කුමන දත්ත ඉදිරිපත් කිරීමද? මේ අන්තර්ජාතික දත්ත ඉදිරිපත් කිරීමද? එහෙමත් නැත්නම් මේ ලංකාවේ දත්ත ඉදිරිපත් කිරීමද? වැඩියෙන්ම පැණි රස කුමන පිළිතුරද? ඔව් සාමාන්‍යයෙන් මොකක්ද වැඩිම පැණි රහ කියලා මම හිතන්නේ අපි බලන්න කැමති දෘෂ්ටි කෝණය අනුව තෝරගන්න පුළුවන් අර සාමාන්‍ය කතාවකුත් තියෙනවානේ. ලෝකයේ දිහා අපි දකින්නේ අපිට කැමති විදියට මිසක් ලෝකයට කැමති විදියට නෙවෙයි කියලා. ඒතකොට දැන් සාමාන්‍යයෙන් ගත්තට පස්සේ අපේ දැන් උද්දමනය කියලා කියන්නේ සාමාන්‍ය මහ බැංකුව තීරණය කරන්නේ මේක ඔවුන් තෝරගත්ත භාණ්ඩ බාස්කට් එකක් තියෙනවා. පරිප්පු හරි ඒ බාස්කට් එකේ තෝරගත්තු භාණ්ඩ ප්‍රමාණයක් තියෙනවා. ආහාරමය භාණ්ඩ සහ ආහාරමය නොවන භාණ්ඩ. එතකොට ඒ භාණ්ඩවල මිල වැඩිවීම අනුව තමයි උද්දමනය තීරණය කරන්නේ. එතකොට උද්දමනය කියන එක මේ මහ බැංකුව බාස්කට් එකක් ගත්තට ඉතින් ඒ බාස්කට් එකේ තියෙන සමහර ඒවා ඒ පුද්ගලයා අනුව බලපාන විදිය වෙනස් වෙන්න පුළුවන්. මොකද මහ බැංකුවේ බාස්කට් එකේ උදාහරණයක් විදිහට පරිප්පු තියෙනවා. නමුත් මම පරිප්පු කන්න නැතුව මං කන්නේ බඩගිරින් උනන් මට පරිප්පු වල මිල වැඩිවීම නෙවෙයි බලපාන්නේ. මට බලපාන්නේ බඩගිරින් වල මිල වැඩිවීම. ඒතර උද්දමනය කියලා නමුත් අර මහ බැංකුව තෝරගන්න බාස්කට් එක සාමාන්‍යයෙන් අපි කියනවා රිප්‍රසන්ටේටිව් බාස්කට් එකක්. හැමෝටම බලපාන ආකාරයේ බාස්කට් එකක් තමයි තෝරගන්නේ. එතකොට මහ බැංකුව මේක ගණනය කරන විදියයි ජෝන් හොප්කින්ස් එකේ මහාචාර්ය ස්ටීව් හැන්කි මේක ගණනය කරන විදියයි ක්‍රමවේද දෙකක්. එතුමා ගණනය කරන්නේ මේක පර්චේසිං පවර් පැරිටි සහ රිසර්ව් මනි සහ නැත්නම් රුපියලේ ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම වගේ සාධක ගොඩක් සලකලා බලලා මහ බැංකුවත් මේක ගණනය කරන්නේ අදාළ භාණ්ඩ තොගයක් තෝරගෙන. ඒක තමයි ලෝකේ බොහෝ මහ බැංකු මේක උද්දමනය ගණනය කරන විදිය. ඉතින් මේකේ මොකක් තෝරගන්නවද කියන එක මම හිතන්නේ අපි ඒක අපිට තීරණය කරගන්න පුළුවන් මොන විදියටද කියලා. ඉතින් සරලව කියන්න තියෙන අපේ මහ බැංකුවේ අනුව නම් තරමක් අඩු වගයක් තියෙන්නේ. ජෝන් හොප්කින්ස් එකට අනුව මේක ටිකක් විශාල අගයක් තියෙන්නේ ෂේන්යා කිව්වා වගේ. මෙතනදී මම මතක් කරන්න කැමති තමයි අපි මේකේ ජෝන් හොප්කින්ස් එකේ අගය වැඩි කියලා අපි ඒක වැරදි සහ ඒක අන්ඩර් ප්ලේ කරන්න හොඳ නැහැ. මොකද අපි සරලව ගත්තොත් එහෙම අපි එදිනෙදා පාවිච්චි කරන භාණ්ඩවල මිල එතුමාගේ දර්ශකයේ හැටියට 100ක් කියන්නේ දෙගුණයකට වඩා ආසන්න අගයකින් වැඩි වෙලා තියෙනවා. මොකද අපි උදාහරණයකට ගත්තොත් එහෙම තෙල් ගත්තොත් එහෙම විශාල වශයෙන් අපි khනිජ තෙල් පාවිච්චි කරනවා. ඒකේ මිල දෙගුණයකට සාපේක්ෂ අගයකින් වැඩි වෙලා තියෙනවා. ඒකට මූලික එක හේතුවක් තමයි ලෝක වෙළඳ පොළේ khනිජ තෙල් මිල වැඩි වුණා. ඒ වගේම අපේ රුපියල අවප්‍රමාණය වීම නිසා khනිජ තෙල් මිල දෙගුණයකින් වැඩිලා තියෙනවා. දැන් අග්‍රාමාත්‍යතුමා කියන විදිහට මේක තවත් වැඩි කරන්නත් සිදු වෙනවා. එතකොට ඊට අමතරව අපේ විදුලිය සහ ඒ වගේ දේවලුත් වැඩි කරන්න වෙනවා. ඒ වගේම අපේ උද්දමනයට අපි සලකන්නේ නැහැ. දැන් තෙල් මිල වැඩි වුණාට අපිට වැඩි වෙච්ච තෙල් මුදලට තෙල් ගන්න දණක් නැහැ. අපි පොලිමේ විශාල කාලයක් නාස්ති කරනවා. දැන් ඉස්සර 3 wheeler හයර් දුවන කෙනෙක් පැය 12ක් 3 wheeler දිවුවනම් හයර් දුවන්න දැන් එයාට ඇවිල්ලා පැය 12ක් දුවන්න බෑ. මොකද එයා පැය 4ක් 5ක් විතර පොලිමේ ඉන්න වෙනවා. එතකොට ඒකටත් යන වියදම අපි හරි විදියට නම් ගණනය කරන්න ඕනේ තෙල් වල මිලට. එතකොට ඒකත් ගණනය කරාට පස්සේ දල වශයෙන් අනිවාර්යෙන් අපි දන්නවා දැනටමත් සාමාන්‍ය මිලත් දෙගුණයකට වඩා වැඩි වෙලා. එතකොට මේකේ සරල වශයෙන් සැලකිය යුතු මිල වැඩිවීමක් තියෙනවා. ඒ වගේම අපි සරලව ගත්තොත් එහෙම අපි නිතරම කියන්නේ අපි පරිප්පු කනවා කියලානේ. පරිප්පු වගේ දෙයක මිල ගත්තොත් එහෙම කොවිඩ් කාලෙදී අපිට මතකයි ජනාධිපතිතුමා ඒ දවස්වල මිල පාලනයක් දැම්ම මගේ මතකේ නිවැරදි නම් පරිප්පු කිලෝ එකක් රුපියල් 60කට වගේ දෙන්න කියලා. එතකොට දැන් ගත්තොත් එහෙම පරිප්පු කිලෝ එකක් රුපියල් 500කට කිට්ටු ආසන්නකයකට ඇවිල්ලා තියෙනවා. එතකොට ඒ වගේ භාණ්ඩ එක මිල ගත්තොත් එහෙම ඒකත් දල වශයෙන් දෙගුණයකට වඩා වැඩි වෙලා. එතකොට අපි ගත්තොත් අපි එදිනෙදා සාමාන්‍ය ජනතාව පාවිච්චි කරන කිරි පිටි ඒ වගේ භාණ්ඩවල මිල ආසන්න වශයෙන් දෙගුණයකට වඩා වැඩි වෙලා. ඉතින් ඒ නිසා මම හිතන්නේ අපි ස්ටීව් හැන්කි ප්‍රොෆෙසර් ස්ටීව් හැන්කිගේ එක අන්ඩර් ප්ලේ කරන්න හොඳ නැහැ. නායක වැරදි ඒක වෙන ක්‍රමයක්. මහ බැංකුව තමයි හරි කියලා. නමුත් මහ බැංකුවේ දත්ත අපිට පිළිගන්න වෙනවා. මොකද ඒක කාලාන්තරයක් තිස්සේ උන් ගණනය කරන ක්‍රමය නිසා. නමුත් ඒකේ තේරුම අපේ භාණ්ඩවල මිල සැලකිය යුතු වශයෙන් දෙගුණයකට ආසන්න ප්‍රමාණයකට වැඩි වෙලා තියෙනවා. ඒ නිසා අපි ඒකේ තියෙන භයානකකම අපි කොයිලාවකත් අව탁සේරු කරන්න හොඳ නැහැ. මොකද උද්දමනය කියන එක අපි හැමෝගෙම පොදු හතුරක්. මොකද උද්දමනය වැඩි වෙනවා කියලා කියන්නේ අපේ අතේ තියෙන සල්ලි වල මේ වටිනාකම බලන් ඉඳි අඩු වෙනවා කියන එක. ඉතින් මහ බැංකුවට අනුව ආහාරවල උද්දමනය 50%කට ආසන්න අගයක් තියෙන්නේ. ඉතින් ඒ නිසා අරක වැරදි කියලා අපි ඒක කියන්නේ අපි කියන්නේ ඒක ටිකක් නොසලකා හරින්න හොඳ නැහැ. ඒකෙන් විශාල පණිවිඩයක් දෙනවා.
එතුම ගණනය කරන ක්‍රමවේදය කුමක් වුණත් ඉතින් සරලව අපි ගත්තත් භාණ්ඩවල මිල විශාල වශයෙන් වැඩි වෙලා ඒක නිසා මගේ නම් අදහස මොන ක්‍රමයට ගත්තත් අපි බලන්න ඕනේ මේකෙන් අපිට වෙන බලපෑම. මොකද අවසාන වශයෙන් වැදගත් වෙන්නේ මේක අපිට වදින්නේ මොන විදියටද කියන එක. ඉතින් අපිට සෑහෙන්න මේක වැදිලා තියෙන්නේ. ඉතින් ඉස්සරහටත් අර කලින් ප්‍රශ්නේදී අහුවා වගේ මේක තවත් මුදල් මුද්‍රණය කරන්න නම් හදන්නේ. තවත් භාණ්ඩවල මිල ඉහළ යනවා නම් මේක තවත් ඉදිරියට වැඩි වෙන්න නියමිතයි. ඒකම තමයි මම හිතන්නේ මහ බැංකුව අධිපතිවරයාත් ඔහුගේ පළවෙනි මාධ්‍ය සාකච්ඡාවේදී කිව්වේ මේක නරක අතට ගිහිල්ලා තමයි හොඳ අතට හැරෙන්නේ. අග්‍රාමාත්‍යතුමත් මට අහුණා කියනවා it becomes worse before it becoming better කියලා. ඉතින් ඒ නිසා ඒ අවදානමට අපි මුහුණ දෙනවා. අපි ඒක අව탁සේරු කරන්න හොඳ නැහැ. අපි පුළුවන් තරම් ඉක්මනට ආර්ථිකය ප්‍රතිසංවිධානය කරලා ආර්ථිකය රීසෙට් කරලා ආර්ථික ප්‍රතිසංස්කරණ කළා මේ තත්ත්වෙන් මගහැරෙන්න තමයි අපි වැඩ කටයුතු යොදන්න ඕනේ. ඉතින් මහ බැංකුවත් ඒකට පොලි අනුපාතය වැඩි කළා වගේ නිශ්චිත ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. නමුත් අපි ඒකෙන් අපේ අවධානය එළියට ගන්න හොඳ නැහැ. ප්‍රශ්නේ විසඳුණා කියලා. අපි මේ ගැන දැඩි අවධානයක් යොමු කරන්න ඕන කියන එක තමයි මගේ අදහස. ලෝකයේ දිහා ඉතින් අපි කැමති විදියට බලන්න පුළුවන්. නමුත් අපි එකකින් වෙන බලපෑම ගැන අව탁සේරු කරන්න හොඳ නැහැ. ඔක්සිජන් ඉල්ලමින් 16 වතාවක් IMF ගිය ශ්‍රී ලංකාව පිළිබඳ දන්නාත් මැතිතුමන් අදත් අපිත් සමග අදහස් බෙදා හදාගත්තා. ඉතින් IMF එකට ගිහිල්ලා බැරි වෙච්ච හිර වෙච්ච IMF එකට අපි අදත් ගිහිල්ලා තියෙනවා 16 වතාවකින් පසුවත්. කෙසේ හෝ වේවා හිර වෙච්ච වෙලාවේ මෙන්න 2022 අප්‍රේල් 12 වෙනිදා මුදල් අමාත්‍යාංශය තීරණය කරනවා විදේශ ණය ගෙවීම අත්හිටුවන්න. මේක මං හිතන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ගන්න තීරණයක්. ඒ හරහා ශ්‍රී ලංකාවට දැන් සිදු වෙලා තියෙනවා ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව යලියලිත් සිතන්නට ප්‍රථම වතාවට ඒ චිත්‍රය අපේ හිත්වල මවන්නට සිද්ධ වෙලා තියෙනවා. මං හිතන්නේ ධනනාත් මැතිතුමන් නිරන්තරයෙන්ම මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ මෑත කාලේ කතා කරපු කෙනෙක්. ඔහු නිරන්තරයෙන් කිව්වා අපිට ණය ප්‍රතිව්‍යුහගත කරගන්න ක්‍රම කීපයක් තියෙනවා. එක්ක අපිට ගෙවන්න තියෙන පොලි අඩු කරගන්න එක, එහෙම නැත්නම් අපිට ගෙවන්න තියෙන ණය ප්‍රමාණය අඩු කරගන්න එක, එහෙම නැත්නම් ණය කාලය දීර්ඝ කරගන්න එක, එහෙම නැත්නම් මේ හැම එකේම එකතුවක් මේ ක්‍රම වලින් අපිට ණය ප්‍රතිව්‍යුහගත කරන්න පුළුවන්. මේක ඔබතුමන් කතා කරද්දී කියපු දෙයක් තමයි ආර්ජන්ටිනාව, සීෂෙල්, ඉරාකය වගේ රටවලුත් මේක කරා කියන එක. අපි කැමතියි දැනගන්න ඔබතුමන්ගෙන්. ඒ රටවල් වල මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම කොයි ආකාරයකටද ඒ රටවල් වලට බලපෑවේ? ඒක රටේ සුබසිද්ධියටද බලපෑවේ නැත්නම් අසුබ පැත්තකටද බලපෑවේ කියන දේ එක රටවල් වල උදාහරණ වලින් අපි අහන්න කැමති. සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම හරහා අනිවාර්යයෙන්ම විදේශ රටවල විශ්වාසය අඩු වෙනවා. ඒ අඩු වුණොත් විශේෂයෙන්ම විදේශ රටවල් එක ගනුදෙනු කරන අපේ දේශීය ව්‍යාපාරිකයන්ගේ අනාගතයට මොකද වෙන්නේ? ඔව්, දැන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී විශේෂයෙන්ම අනෙක් රටවල් සහ ලංකාව අතර මෙතන වෙන ප්‍රධාන වෙනස්කම තමයි මේක ලංකාව පළවෙනි වතාවට තමයි කරන්නේ. එතකොට අපිට මේ සම්බන්ධයෙන් තියෙන අත්දැකීම් අඩුයි සහ ලෝකයට මේ සම්බන්ධයෙන් ලංකාව හැසිරෙන ආකාරය පිළිබඳව අත්දැකීම් අඩුයි. දැන් ගත්තොත් ආජන්ටිනාව, ඉක්වදෝරය වගේ රටවල් මේක වතාවන් ගණනාවක් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් කියන්නේ ආජන්ටිනාව, ඉක්වදෝරය වගේ ඒගොල්ලොන්ට මේ ණය ප්‍රතිව්‍යුහගත කරනවා කියලා කියන්නේ සාමාන්‍ය සරල දෙයක් කියන සරල දෙයක්ම නෙවෙයි. නමුත් ඒ මේ කවුරු හරි ණය දෙද්දී ඒගොල්ලෝ පොලිය ගණනය කරන්නේ ආජන්ටිනාව ඩිෆෝල්ට් වෙන්නත් ඉඩ තියෙනවා කියලා කැල්කියුලේෂන් එකත් එක්ක තමයි උදාහරණයක් විදියට ගණනය කිරීම කරන්නේ. ඒක අපි කියන්නේ කවුන්ට් කරලා තියෙන නැත්නම් ඒක ෆැක්ටර් කරලා තියෙන්නේ ණය දෙද්දි. එතකොට ඒකත් එක්ක දන්නවා ණය ප්‍රතිව්‍යුහගත කරන්න පුළුවන්, මේගොල්ලෝ මැද්ද ගෙවන්න බෑ කියන්න පුළුවන්, සල්ලි නෑ කියන්න පුළුවන් කියලා ඒකත් හිතලා තමයි තත්ත්වය තියෙන්නේ. ඉතින් මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ලංකාවට සුවිශේෂී වෙන්නේ මේක පළවෙනි වතාවට අපි කරන නිසා මේ ගැන අපිට අත්දැකීම් අඩුයි. ඒ වගේම පසන් කිව්වා වගේ මේකෙන් ණය ප්‍රතිව්‍යුහගත කරාට පස්සේ ඉතින් අදාළ රටේ කීර්ති නාමයට පළුද්දක් වෙනවා. ඒ වගේම අපි ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ මොන විදියටද කියන එක මතත් ඉස්සරහට වෙන තීරණය වෙන්න පුළුවන්. මොකද ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ඒ අදාළ රටවල් සහ මේකට විශේෂ නීතියක් නැහැ. නීති තියෙනවා. මොකද අපේ බොන්ඩ් ඇග්‍රීමන්ට් එකේ සයින් කරපු එකඟ වෙච්ච නීතියක් තියෙනවා. නමුත් අපි හිතමු අපි කිව්වා කියලා අපි ණය ගෙවීම සම්පූර්ණයෙන් පැහැර හැරියා කියලා ඔවුන්ට අපි බිලියනයක ණය පහර ඇරියොත් එහෙම බැඳුම් කරවල
ඔවුන් ඇවිල්ලා අපේ වත්කම් පවර ගන්නවා කියලා ඉතින් අපේ රට අවිල්ලා අරන් යන්න බෑනේ. උන්ට පවර ගන්න වෙන්නේ පිට රට තියෙන අපේ තානාපති කාර්යාල, ඔය විදේශ මොනවා හරි මේ ආරක්ෂක නැත්තම් අපි කියන්නේ මිලිටරි බේස් එහෙම තියෙනවා නම් ඒව පවර ගන්න පුළුවන්. ඉතින් ලංකාව වගේ රටකට එහෙම විශාල සම්පත් ප්‍රමාණයක් නැහැ. ඉතින් ඒක නිසා කවුරුත් ඒ වගේ පැත්තකට යන්නේ නැහැ. ගොඩක් වෙලාවට මේක සාකච්ඡා මාර්ගයෙන් විසඳ ගන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් මේ සාකච්ඡා මාර්ගයෙන් විසඳ ගනිද්දී අපි ඔවුන් එක්ක ගනුදෙනු කරන්නේ මොන විදිහද? අපි කියනවා නෑ ගෙවන්නෙම නෑ කියලා. එහෙම වෙලා අපේ කළු පැල්ම කාවොත් එහෙම ඊළඟ වතාවේදී අපි වෙළඳ පොලෙන් ණය ගන්න යද්දී ඔවුන් අපෙන් අය කරන පොලිය වෙළඳ පොලේ ඉතාමත්ම වැඩි. ඒක ඇවිල්ලා හිතාමතා අය කරනව නෙමෙයි. අපි කියන්නේ වෙළඳ පොල ක්‍රමය. දැන් අපි උනත් බැංකුවෙන් ණය දෙද්දී ක්‍රිබ් එකේ 3-4 පාරක් ඉඳලා තියෙනවා නම් එහෙම වෙනවා නම් බැංකුව දෙපාරක් හිතනවනේ මේ මිනිස්සුන්ට ණය දෙන්න කලින්. ඒතකොට මේ වගේ ෆැක්ටර් කරනවා. ඉතින් එතකොට මේ වගේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් දැන් පසන් ඇහුවා වගේ සමහර රටවල් මේක සාර්ථකව කරගෙන තියෙනවා. සීෂෙල්ස් කරගත්තා, ඉක්වදෝරය කරගත්තා. හැබැයි ඒ ඔක්කොම තීරණය වෙන්නේ ඒ රටේ ණය ප්‍රමාණය අනුව සහ ඒ ප්‍රොෆයිල් එක අනුව. දැන් පොලිය විතරක් වෙනස් කරලා ණය ගෙවන්න පුළුවන් නම් ණය ප්‍රතිව්‍යුහගත කරගන්න පුළුවන් නම් මේක ටිකක් ඉක්මනට සහ හිතරි දෙන ප්‍රමාණය අඩුවෙන් කරගන්න පුළුවන්. එතකොට ඔය ඉක්වදෝරේ වගේ අවසාන වතාවට කරපු විදිහට මගේ මතකේ නිවැරදි නම් මොවුන් පොලිය විතරයි නැත්නම් කූපන් ක්ලිපින් එකක් විතරයි කරේ. එතකොට හෙයා කට් වලට යන්න ගියාම එහෙම නැත්නම් අර පසන් මුලින් කිව්වා වගේ ක්‍රම හතරෙන් ණය ප්‍රමාණය අඩු කරගන්න යද්දී ඕක ටිකක් කවුරුත් ඕකට එච්චර කැමති වෙන්නේ නැහැ. ඉතින් මොකද රුපියල් 1000ක් ණය දීලා ගත්තු කෙනා ඇවිල්ලා කියනවා මට 1000ම ගෙවන්න බෑ 500යි ගෙවන්න පුළුවන් කියලා. ඉතින් අර ගත්තු කෙනාට ටිකක් තරු පේනවනේ. එතකොට 1000ක් ණය දීලා මේ මිනිස්සු ඇවිල්ලා කියනවා දැන් මට 500යි ගෙවන්න පුළුවන් කියලා. ඉතින් ඒ වගේ ප්‍රශ්න එනවා. ඉතින් අර ඉරාකේ වගේ කරපු අවස්ථාවලදී භූදේශපාලනමය වශයෙන් විශාල ඔවුන්ට වැදගත්කමක් තිබුණා. මොකද ඇමරිකාව මේ යුද්ධයකට මැදිහත් වෙලා ඒ වගේ ප්‍රශ්න තිබුණා. ආජන්ටිනාව සම්බන්ධයෙන්ුත් එහෙම භූදේශපාලනමය වශයෙන් තත්ත්වයන් තිබුණා. ඉක්වදෝරේ වගේ රටවල් වල තෙල් සහ විශාල විකුණන්න පුළුවන් සම්පත් තිබුණා. ඉතින් මේ ඒ රටට අනුකූලව මේ තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්. ඉතින් අපිට තාම පුරෝගතනය කරගන්න අමාරුයි මේක මොන පැත්තටද යන්නේ කියලා. අපේ ණය ප්‍රොෆයිල් එක ගත්තොත් එහෙම මේක ටිකක් සංකීර්ණයි. මොකද අපි චීනය, ජපානය සහ ඉන්දියාව කියන භූදේශපාලනමය වශයෙන් වැදගත් රටවල් තුනෙන් අපි ණය අරන් තියෙනවා. ඒ වගේම මේ අවස්ථාවේදී ඉන්දු පැසිෆික් කලාපයේ භූදේශපාලන අර්බුදයක් තියෙනවා. නැත්නම් ඒ සඳහා බලය සඳහා යම්කිසි බල සටනක් තියෙනවා. ඒ වගේම සේදමාවත සහ චීනය අරන් යන එක්මාවතක් එක් තීරයක් කියන වැඩසටහනත් එක්ක ඔවුන් වටේ රටවල් එකතු වෙනවා. ඉතින් ඒ වගේම අපේ ණය ප්‍රමාණය ගත්තොත් එහෙම ද්විපාර්ශ්වික ණය වලින්, ඒ කියන්නේ රටවල් වල රජයන් එක්ක අරන් තියෙන ණය වලින් වැඩිපුරම ප්‍රමාණයක් අපි අරන් තියෙන ජපානයත් එක්ක. එතකොට ජපානය අපිට ණය දීලා තියෙන්නේ ඊටාම අඩු පොලියකට විශාල කාලයකින් ගෙවන්න. ඒතකොට ඇත්තටම ඔවුන්ට ණය ප්‍රතිව්‍යුහගත කරද්දී ඔවුන්ට හෙයා කට් එකක් ගන්න කිව්වොත් එහෙම නැත්නම් ඔවුන්ගේ ණය ප්‍රමාණය අඩු කරන්න කිව්වොත් එහෙම ඒකේ තරම්ම අපි කියන්නේ ඒක සාධාරණ නැති වෙන්න පුළුවන් ඔවුන්ගේ පැත්තෙන්. මොකද ඔවුන් ඇත්තටම අර අපිට IMF එක ආසියානු සංවර්ධන බැංකුව වගේ මේ බහුපාර්ශ්වික ණය ලබා දෙන සීනියර් ක්‍රෙඩිටර්ස්ලා විදිහටම තමයි ජපානයේ ණය දීලා තියෙන්නේ. ඉතින් එතකොට හැබැයි වැදගත් වෙන්නේ දැන් ওই ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී එක එක කට්ටිය එක එක දේවල් වලට එකඟ වෙන්නේත් නැහැ. ඒ කියන්නේ එක ණය දීපු කට්ටියක් හෙයා කට්ටියකට කැමති වෙලා අනික් කට්ටිය කූපන් ක්ලිපින් එකකට නැත්තම් පොලිය විතරක් වෙනස් කරන්න කැමති වෙන්නේත් නැහැ. බොහෝ වෙලාවට හැමෝම එකම එකකට තමයි එකඟ වෙන්නේ. ඉතින් එතකොට මේ ප්‍රතිව්‍යුහගත කිරීමේකදී ජපානය වගේ රටවල් ඒ ගැන අසතුටක් තියෙන්න පුළුවන්. චීනය වගේ රටවලුත් ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙනවා. මොකද අපි ගිහිල්ලා කිව්වට පස්සේ අපේ ණය කපන්න කියලා අපි වගේම රටවල් අප්‍රිකාවේ රටවල් ගොඩක් ප්‍රමාණයකට චීනය ණය දීලා තියෙනවා. ඉතින් අපේ ණය කැපුවොත් එමේ අප්‍රිකානු රටවලුත් පහුවෙන්දට චීනයට ආවිල්ලා ගියයි. ඉතින් ඕගොල්ලෝ ලංකාවේ කැපුවා නම් අපෙත් ණය අඩු කරන්න කියලා. ඉතින් ඒ වගේ භූදේශපාලනමය වශයෙන් මේක ඊටාත්ම තියුණු නිසා මේ නෙගෝසියේෂන් එක හරියට කරන්න ඕනේ. ඉතින් අවසාන වශයෙන්දී ඕක ඇත්තටම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී බලන්නේ අර ඩෙට් සස්ටේනබිලිටි ඇනලිසිස් එකක් කියලා IMF එක ඇවිල්ලා ඔවුන්ගේ තාක්ෂණික උපදෙස් මත ඔවුන් ණය පිළිබඳව අධ්‍යයනයක් කරලා ඊට පස්සේ ඕක ඉතින් අර එක එක බොන්ඩ් සීරීස් එක සහ එක එක ණය ගෙවන්න තියෙන ප්‍රමාණය අනුව ඒකේ net present value එක කැල්කියුලේට් කරලා බලලා ඒ අනුව තමයි තීරණයක් ගන්න වෙන්නේ මොන විදියටද ණය ගන්න කියලා. ඉතින් එතකොට එක එක ක්‍රමයකට කරනවා මම කියපු ප්‍රධාන ක්‍රම හතර ඇතුළුව සමහර වෙලාවට ඒ ඉතුරු ණය සඳහා අපි කියනවා zero coupon bonds issue කරනවා. සමහර රටවල් අනිත් රටවල් වල ණය සම්පූර්ණයෙන් මිලදී අරගෙන ඒ වෙනුවෙන් bail out කරන්න එක එක ක්‍රම තියෙනවා
ඕක තරමක් තාක්ෂණික සහ සංකීර්ණ ක්‍රමවේදයක්. ඉතින් මට කියන්න තියෙන්නේ මේක ටිකක් සංකීර්ණයි. මේ පිළිබඳව පොඩ්කාස්ට් කීපයකදීත් ওই ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව සාකච්ඡා වෙලා තිබුණා. ඉතින් ඔවුනුත් කියලා තිබ්බ දෙයක් තමයි මේ ලංකාවේ ණය ඉතාමත්ම සංකීර්ණයි. ඒ නිසා මේක ප්‍රතිව්‍යුහගත කරද්දී කේවල් කරද්දී ටිකක් සංකීර්ණ තත්ත්වයක් උදා වෙයි කියන එක තමයි දැනට තියෙන පුරෝකතනය. ඉතින් අපි හැමෝම ප්‍රාර්ථනා කරන්න ඕනේ මේක ඉක්මනට ප්‍රාර්ථනා කළා නම් වැඩක් නැහැ. මොකද ප්‍රාර්ථනා වලින් දේවල් වෙන්නේ නැහැ. නමුත් අපි හැමෝම අපේ අවධානය දාන්න ඕනේ මේක ඉක්මනට ප්‍රතිව්‍යුහගත කරගන්න ඉතාමත්ම වෘත්තීය ක්‍රමවේදයකට. මොකද මේක ඇවිල්ලා අර ගමේ ගොඩේ විදියට ප්‍රතිව්‍යුහගත කරගන්න පුළුවන් නෑක් නෙමෙයි. මේක අන්තර්ජාතික වශයෙන් ගත්තුන අය ඒ නීති රීති වලට අනුකූලව ඉක්මනට ප්‍රතිව්‍යුහගත කරගන්න. මොකද ග්‍රීසිය වගේ රටවල් ප්‍රතිව්‍යුහගත කරගන්න සෑහෙන කාලයක් ගත්තා. ඒ වගේම ග්‍රීසියට සාපේක්ෂව අපේ රට ඒ තත්ත්වෙ නෙවෙයි තියෙන්නේ. මොකද ග්‍රීසිය වගේ රටවල් ඔවුන් පාවිච්චි කරන මුදල් ලේඛකය ලෝකෙම පිළිගත්තු මුදල් ලේඛක. ඔවුන් යූරෝ පාවිච්චි කරා. එතකොට යුරෝපා කලාපයේ රටවල් හැම එකක්ම යූරෝ පාවිච්චි කරේ. ඒ වගේ තත්ත්වයන් තිබුණා. නමුත් ලංකාවේ රුපියල් අපි විතරයි පාවිච්චි කරන්නේ. එතකොට අපිට මේක ප්‍රතිව්‍යුහගත කරගනිද්දී හිතන තරම් ලේසි වෙන්නේ නැහැ. ඒ වගේම පසන් ආපු විදිහට අනෙක් රටවල් එක්ක ඒ රටවල් මේක ඉක්මනට කරගත්තා. ඒ නිසා අපිටත් ඉක්මනට කරගන්න පුළුවන් වෙයි. හෝ ඒ රටවල් වලට කල් ගියා අපිටත් කල්යයි කියලා පුරෝකතනය කරන්න පුළුවන් තත්ත්වයක් නෙවෙයි තියෙන්නේ. මොකද ඒ රටවල් වලට සාපේක්ෂව අපේ තත්ත්වයන් වෙනස්. ඒ වගේම ආසියාවේ දකුණු ආසියාතික කලාපයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් කරගන්න කාලයකට පස්සේ තමයි ලංකාවේ යන්නේ ඒ කලාපයෙන්ම. එතකොට දැන් කලාපයේ භූදේශපාලනය සහ ඒ කලාපයේ තියෙන තත්ත්වයනොත් මේකට බලපානවා. ඒ වගේ මේ කලාපය දිහා අපිට ණය දීලා තියෙන අනෙක් රටවල් බලන විදිහත් මේකට බලපානවා. ඉතින් ඔය සියලු සාධක ගැන හිතලා තමයි මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම කරන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි මේකට ගියා ප්‍රමාද වැඩි ඇත්තටම. මේ ප්‍රතිව්‍යුහගත කිරීම ගැන අපිට හිතන්න තිබ්බේ මීට ගොඩක් කාලයකට කලින්. එහෙම වුණා නම් මේ තත්ත්වයන් මෙච්චර තීරණාත්මක වෙන්නේ නැහැ. ඊට කලින් මේක විසඳ ගන්න තිබුණා. නමුත් ඉතින් අර ගිය අකුරට දැන් අඬලා වැඩක් නැහැ වගේ. දැන් ඒ ගැන කතා කරලා වැඩක් නැහැ. දැන් අපිට තියෙන්නේ මේ ඉස්සරහට තියෙන තත්ත්වය බලලා උපරිම කාර්යක්ෂමතාවයකින් සහ උපරිම හැකියාවක් දාලා මේ ණය ප්‍රතිව්‍යුහගත කරගන්න. ඉතින් ලෝකයේ අනෙක් රටවල් ගණනාවක් මේක සාර්ථකව කරගත්තු වෙලාවලුත් තියෙනවා. අසාර්ථක වෙච්ච වෙලාවලුත් තියෙනවා. අසාර්ථක සාමාන්‍යයෙන් කියන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් කළා ඩෙඩ් ඩිෆෝල්ට් එකක් වෙනවා කියලා කියන්නේ සාපේක්ෂව කියන්නේ ඒක සිවිල් යුද්ධයකට සමානයි කියලා. ආර්ථිකමය වශයෙන් ජනතාවට ඇති වෙන බලපෑම. මේකේ තේරුම මිනිස්සු මේ ගහ ගන්න මරා ගන්න යනවා කියන එක නෙවෙයි. නමුත් ඒ සඳහා අවදානමක් තියෙනවා. ඉතින් අපි ඒ අවදානම අඩු කරගෙන මේ ණය ප්‍රතිව්‍යුහගත කර ගැනීම තමයි වැදගත් වෙන්නේ. දැන් සාමාන්‍යයෙන් දැනනාත් මහත්මයා අපිට මේ ශ්‍රී ලංකාවේ අපිට පුරුදු වෙලා තිබ්බේ දන්සැල් කන්න පෝලිං වල ඉන්න. දැන් කාලයක් තිස්සේ අපිට දන්සැල් නැහැ. හැබැයි අපිට තාමත් පෝලිං වල අඩුවකුත් නැහැ. අපිට පේනවා ගෑස් වලට පොලිමේ ඉන්නවා, ඉන්ධන වලට පොලිමේ ඉන්නවා, පැය ගණනාවක විදුලි කප්පාදුවක් දිනපතාත් විදිනවා. ඒ වගේම අමුද්‍රව්‍ය මිල ඉහළ යනවා. මේ වගේ දේවලුත් එක්කලා රැකියා අපේක්ෂාවෙන් ඉන්න තාරුණ්‍යයට මොකද වෙන්නේ? දැන් කවුරු හරි කෙනෙක් හිතනවා නම් මේ වගේ වෙලේක අවදානමක් අරගෙන යම්කිසි ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඕනේ කියලා ඒක සුදුසුයිද? එහෙම සුදුසුකමක් තියෙනවා නම් පොඩි හරි ප්‍රවණතාවයක් තියෙනවා නම් අවධානය යොමු කළ යුතු සාධනීය අංශ මොනවාද? තාරුණ්‍ය පැත්තෙන් ගත්තොත් එහෙම අපිට තිබෙන ඔවුන්ට විශාල අභියෝගයක් තියෙනවා. ඇත්තටම ඔවුන්ගේ රැකියාව සම්බන්ධයෙන්. මොකද ආර්ථිකය හැකිලෙනවා කියලා කියන්නේ ඔවුන්ට රැකියා තිබෙන අවස්ථා ප්‍රමාණය අඩු වෙනවා. ඒ වගේම සමහර ව්‍යාපාර හැකිලෙනවත් එක්කම ඔවුන්ට තවත් රැකියා ලබා ගන්න තිබෙන අවස්ථාව අඩු වෙනවා. නමුත් ඒකෙන් තාරුණ්‍ය අධෛර්යයටපත් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මම හිතන්නේ රජයක් පාර්ශවයෙන් සිදුවිය යුතු දේ තමයි මූලික වශයෙන්ම ඔවුන් අපි කියන මේ තාරුණ්‍යයට රැකියා අවස්ථා ලබා ගැනීම සඳහා තියෙන බාධක ඉවත් කිරීම තමයි තාරුණ්‍යගේ මේ රජයේ පැත්තෙන් සිදු වෙන්න ඕනේ. එතකොට මම හිතන අපේ තරුණයන් දැන් දන්නවා මේ රුපියල් වලින් ආදායමක් උපයගෙන තේරුමක් වෙන්නේ නැහැ. අපිට ඩොලර් වලින් ආදායමක් අවශ්‍යයි. අපිට අපේ ආදායම ස්ථාවර මට්ටමක පවත්වා ගන්න. මොකද මේ රුපියල අප්‍රමාණ වේගයත් එක්ක කියලා. ඉතින් ඒ නිසා මම හිතන්නේ තාරුණ්‍යයත් එක්ක තාරුණ්‍ය මේ වෙලාවේ අපේක්ෂා බංගත්වයටපත් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් මේක අවස්ථාවක් කරගන්න ඕනේ. මේක රිදි රේඛාවක් කරගන්න ඕනේ. වැඩි වැඩියෙන් ව්‍යාපාර සඳහා සහ ඩොලර් වලින් ආදායම උපයන්න පුළුවන් මාර්ග සඳහා දොරවල් විවර කරගන්න. ඉතින් දැනටමත් තාරුණ්‍ය විශාල වශයෙන් අපි දන්නවා විවිධ මේ sannivedana ක්‍රම හරහා ඇප් හරහා සහ අන්තර්ජාලය හරහා වුන් විශාල වශයෙන් ඔය ෆයිබර් කරනවා. එක විදියට ෆ්‍රීලාන්ස් වැඩ කරන තාරුණ්‍ය විශාල ප්‍රමාණයක් ඉන්නවා විවිධ මාර්ග හරහා.
ඉතින් මං හිතන්නේ ඔවුන් ඒ සඳහා අනිවාර්යයෙන්ම යොමු වේවි. ඒ වගේම මං හිතන්නේ අනිත් පැත්තෙන් විශාල තරුණ පිරිසක් රට හැරදාලා යන්නත් මං හිතන්නේ සලකා බලමින් ඉන්නවා. ඉතින් අපිට ඒකට මුකුත් කියන්න විදියක් නැහැ. මොකද ඒක ඒ පුද්ගලයාගේ අනුව ගන්න තීරණය. නමුත් තාරුණ්‍ය පැත්තෙන් මං හිතන්නේ සහ කුඩා හා ශුද්‍ර පරිමාණ ව්‍යාපාර පැත්තෙන් උන්ට අභියෝගාත්මක කාලයක්. නමුත් උන්ට කරන්න පුළුවන් දේ තමයි මේ අභියෝගාත්මක කාලයේදී තමන්ගේ වියදම් අඩු කරගෙන සමහරවිට ව්‍යාපාර අකුලගෙන මේ අමාරු කාලය අර නහයට උඩින් වතුර යන්න දෙන්නේ නැතුව යම් ප්‍රමාණයකට ගිලිලා හිටියත් හුස්ම ගන්න පුළුවන් මට්ටමකට ස්ථාවර වෙලා ඉන්න. එතකොට තමයි අපිට ඉස්සරහට යන්න පුළුවන්. එහෙම නැති වුණොත් එහෙම ඒ ප්‍රශ්නය අපිට තවදුරටත් බලපාන්න පුළුවන්. ඉතින් මේ අවස්ථාවේදී උපේක්ෂාවෙන් සහ ඉවසීමෙන් වැඩ කරන එක තමයි වැදගත් වෙන්නේ. මේකට දුක් වෙලා අඬා වැළපිලා තේරුමක් වෙන්නේ නැහැ. තරුණ ව්‍යවසායකයන්ට අර්බුදය අස්සේ තියෙන ව්‍යාපාර අවස්ථා ගැන දන්නාත් මැතිතුමන් කතා කරද්දී මහා පරිමාණ ව්‍යවසායකයන්ටත් මෙන අවස්ථාවක් නිර්මාණය වෙමින් තියෙනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන් ප්‍රථම වතාවට ජාති අමතා තමන්ගේ ප්‍රථම ප්‍රකාශය සිදු කළා 6 වෙනි අග්‍රාමාත්‍යවරයා විදිහට පසුගියදා. ඉතින් මේ ප්‍රකාශයේදී තුමන් කියනවා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පවතින අධික පාඩුව සලකා බලා මෙය පෞද්ගලීකරණය කිරීමට ඔහු යෝජනා කරනවා කියලා. මේ පෞද්ගලීකරණය කියන මාතෘකාව ශ්‍රී ලංකාව වගේ රටකට එතරම්ම සමීප මාතෘකාවක් නොවේ. චීනය ඉන්දියාව වගේ ආසියාතික රටවල් වලට මේක ඉතාම සමීප මාතෘකාවක් වුණත් සෙසු ඉන්දියාව හැරුණුකොට පවතින අනිකුත් රටවල් වලට ඒ තරම්ම සමීපයි කියලා මා හිතන්නේ නැහැ. 2000 ඉඳලා 2008 දක්වා පැවතිච්ච වාර්තාවලට අනුව ඒ වසර 8ක කාල පරිච්ඡේදයේ ඇතුලේ පෞද්ගලීකරණ ලැබීම් වලින් 55ක් දකුණු ආසියාව හිමි කරගෙන තියෙන්නේ ඉන්දියාව, 43ක් හිමි කරගෙන තියෙන්නේ පාකිස්තානය, ඉතුරු 2% තමයි ශ්‍රී ලංකාවද ඇතුළු සෙසු රටවල් වලට හිමි වෙලා තියෙන්නේ. ඒ අනුව තරමක් දුරස්ත මාතෘකාවක් වෙච්ච පෞද්ගලීකරණය දැන් කරලියට විල්ලා තියෙනවා පවතින අර්බුදයට විසඳුමක් විදිහට. පෞද්ගලීකරණය කියන්නේ ඇත්තටම මොකක්ද? මේක මේ රටේ පවතින ප්‍රශ්නයට විසඳුමක් විදිහට උපයෝගී කරගන්නට පුළුවන්ද? දන්නත් මෙතුමනි අපිට පිළිතුරු දෙන්න. පෞද්ගලීකරණය කියලා බොහෝ වෙලාවට සැලකෙන්නේ රජයට අයිති මොනවා හරි දෙයක් පුද්ගලිකාංශයට පැවරීමේදී තමයි අයිතිය පැවරීම තමයි පෞද්ගලිකකරණය කරනවා කියලා කියන්නේ. දැන් පුද්ගලිකාංශය කියන එක වැරදි දෙයක් නෙමෙයි. මොකද දැන් මේ ව්‍යාපාරය ගත්තත් බොහෝ ව්‍යාපාර පුද්ගලික ව්‍යාපාර. මොකද පුද්ගලිකාංශයක් තිබිය යුතුයි රටක් දියුණු වෙන්න. මොකද රජයකට හැකියාවක් නැහැ අවශ්‍ය ව්‍යාපාර ඔක්කොම කරන්න. නමුත් මෙතනදී අර රජයට අයිති දෙයක් පුද්ගලිකාංශයට ලබා දීමේදී අයිතිය සහ ලාභ ඉපීමේ හැකියාව ලබා දීමේදී නිතරම ඔය ජනතාව අතර යම්කිසි ප්‍රතිවිරෝධයක් එනවා. මේ අපේ දෙයක් අපේ අර ඇඟෙන් ඇටයක් ගලවලා දෙනවා වගේ මේක දෙනවා වගේ අදහසක් එනවා. මොකද මේක රජයට අයිති දෙයක් ඒක පුද්ගලිකාංශයට දෙනවා කියලා. දැන් එතනදී මූලිකම එන තර්කයක් තමයි ඇත්තටම මේ ඕක තමයි සරලව පෞද්ගලීකරණය කියලා කියන්නේ. ඉතින් ඒක එක විදියට කරන්න පුළුවන්. අයිතියෙන් කොටස් ප්‍රමාණයක් විකුණන්න පුළුවන්. නැත්නම් සම්පූර්ණ ඔපරේෂන් එකම බාර දෙන්න පුළුවන්. එක විදියට ඒක කරන්න පුළුවන්. නැත්නම් සමහරවිට පුද්ගලිකාංශයට බාර දෙනවා කියලා අපි කියන ඔය BOT build operate terminate එක ක්‍රමවලට පුද්ගලිකාංශයට මේක ලබා දීමේ එක මොඩල්ස් තියෙනවා ලෝකේ හදලා ගත්තු. හැබැයි දැන් පුද්ගලීකරණය කරද්දී ඔකට සාමාන්‍යයෙන් බොහෝ රටවල් වල ඕක කරන්න යද්දී ටිකක් සමහර රටවල් වල ප්‍රශ්න නැහැ. තමුන් සමහර රටවල් වල ඔකට ටිකක් අභියෝගාත්මක තත්ත්වයක්. මොකද හිතනවා මේ අපිට අයිති දෙයක් තමයි අනිත් පැත්තෙන් පුද්ගලිකාංශයට දෙන්නේ කියලා. ඉතින් මෙතනදී දැන් ලංකාවේ ඉන්න තත්ත්වය අනුව ගත්තොත් එහෙම මම නම් හිතන්නේ සමහර ව්‍යාපාර අනිවාර්යයෙන්ම අපි පුද්ගලිකාංශයට ලබා දෙන්න ඕනේ. එහෙම නැත්නම් පුද්ගලීකරණය කරන්න වෙනවා. මොකද මෙච්චර පාඩු ලබාගෙන අපිට මේ ආර්ථිකය ගොඩ ගන්න බෑ රජයේ ව්‍යාපාර කළා. මොකද දැන් අපි ඒක උත්සාහ කරා. මම දැන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඒකට එක උදාහරණයක්. මොකද වුන් එමිරේට් සමාගමට අයිති වෙලා තමයි අත්‍තරම ඕක තිබුණේ වැඩි කොටස් ප්‍රමාණයක්. නමුත් එමිරේට් සමාගමෙන් ඒක වුන් ඉවත් වෙච්ච දවසේ ඉඳලා දිගටම අපි අවුරුදු ගාණක් මේක පාඩු ලබනවා. මේකේ පාඩුව දල වශයෙන් අවුරුද්දකට මේක ලබන පාඩුව ඒ අදාළ වර්ෂයේදී
සමෘද්ධිය සඳහා වෙන් කරන මුදලට සාපේක්ෂ මුදලක් පාඩු ලබන එක ආයතනයක්. ඉතින් ඒ වගේ දෙයක් අපිට දරා ගන්න අමාරුයි. ඒ නිසා පුද්ගලික අංශයෙන් මේක ලබා දීම මම හිතන්නේ වැදගත්. නමුත් මෙතනදී අනිත් පැත්තෙන් එන ප්‍රතිරෝධය තමයි දැන් පුද්ගලික අංශයෙන් ලබා දෙන්නේ මොන ක්‍රමයකටද කියන එක. මොකද පුද්ගලික අංශයෙන් ලබා දෙනවා කියලා කියන්නේ දැන් රජයට මේක අයිති නිසා රජය දන්න කෙනෙක් කෝල් එකක් දීලා එන්න ඔයාට පුළුවන් මේක සල්ලි දීලා ගන්න කියලා ඇවිල්ලා ඒ දෙන්න කතා වෙලා මේක පවරණ එක නෙවෙයි විය යුත්තේ. මොකද එහෙම වුණොත් මේක විනිවිදභාවයට ලොකු ප්‍රශ්නයක් එනවා. පුද්ගලිකාංශයට ලබා දෙනවා කියලා කියන පුද්ගලිකකරණයට පුද්ගලිකාංශයට ලබා දීම අපි සිදු කරන්න ඕනේ කිසියම් නිශ්චිත ක්‍රමවේදයකට අනුව. නැත්තම් තරඟකාරී පදනමකින් තමයි මේක කරන්න ඕනේ. මොකද එහෙම නැති වුණොත් එහෙම දන්න ඇඳුරුම් කම මත මේක ලබා දෙද්දි ප්‍රශ්න ඇති වෙන්න තියෙන ප්‍රමාණය සහ වංචා දූෂණ ඇති වෙන්න ප්‍රමාණය වැඩි. ඒකනේ අර සාමාන්‍යයෙන් කියන්නේ ගොඩක් ව්‍යාපාරිකයෝ විශාල වශයෙන් ධනවත් වෙලා තියෙන්නේ එක්ක රජයට වටිනාකමක් නැති දෙයක් ඉහළ වටිනාකමකට විකුණලා. එහෙම නැත්නම් රජයෙන් ඉහළ වටිනාකමක් තියෙන දෙයක් කුණු කොල්ලට මිලදී අරගෙන. ඉතින් ඔය ක්‍රම දෙකෙන් බැහැර වෙන්න නම් අපි අනිවාර්යයෙන්ම අදාළ අපි කියන්නේ නිශ්චිත ක්‍රමවේදයක් අනුගමනය කරනවා. මොකද වෙළඳපොළ ක්‍රමයකින් තමයි තරඟකාරීත්වය හරහා අදාළ භාණ්ඩයේ වටිනාකම නිසි පරිදි හොයාගන්න පුළුවන්. ඉතින් ඒ සඳහා අපි අනිවාර්යෙන් නිසි තක්සේරුවක් කරලා ඒකට තරඟකාරී මට්ටමින් හැමෝටම බිඩ් කරන්න දීලා වෙළඳපොළ ක්‍රමයක් කරා යන එක තමයි මම හිතන්නේ වඩාත් සුදුසු. ඉතින් ලංකාවේ පෞද්ගලීකරණය කියලා කියන්නේ එච්චර ජනප්‍රිය මාතෘකාවක් නෙවෙයි. නමුත් මම හිතන්නේ අපි මේ தත්ත්වයට අවිල්ලා තියෙනවා. නමුත් පුද්ගලිකාංශය කරපු ව්‍යාපාර ඉතා සාර්ථකව සිදු වෙනවා. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ගත්තොත් එහෙම ලංකාවේ ඇත්තටම මේ දකුණු ආසියාතික කලාපයේ ඉතාමත්ම ප්‍රධාන තොරතුරු සංනිවේදකයෙක් බවට පත් වෙන්න එක හේතුවක් තමයි අපේ තිබ්බ පුද්ගලිකාංශය. මොකද ඔවුන් ඉතාමත්ම තරඟකාරී විදියට මේ තොරතුරු සංනිවේදන තාක්ෂණයේ වැඩ කරන නිසා. ඒ වගේම මම හිතන්නේ අපේ තිබෙන සමහර නැව් පර්යන්ත පුද්ගලිකාංශයට ලබා දීම ඉතාමත් හොඳයි. ඒ අනුව තමයි ඇත්තටම ශ්‍රී ලංකාවේ කොළඹ වරාය මුළු ලෝකයේම ප්‍රධාන වරායක් බවට පත් වුණේ. මගේ මතකයේ නිවැරදි නම් ලෝකයෙන්ම 30 වෙනි කාර්යබහුලම වරාය දක්වා පත් වුණා. ඒ වගේම ලෝකේ ප්‍රධානම වරායක් බවට කොළඹ වරාය නිරායාසයෙන් පත් වෙලා තියෙන්නේ. මොකද ඒකේ පර්යන්ත වලින් වැඩිපුරම බහලුම් ප්‍රමාණයක් එහාට මෙහාට කරන්නේ එහි තිබෙන CICD පර්යන්ත. ඒ වගේම ඒකත් එක්ක සමගාමීවම ශ්‍රී ලංකා රජය සහ ජෝන් කීල් සමාගම කරන SAGD පර්යන්තය තියෙනවා. ඒ වගේම දැන් අලුතෙන් අදානි සමාගමට තවත් පර්යන්තයක් පුද්ගලිකාංශයත් එක්ක එකතු වෙලා කරනවා. නමුත් වැදගත් දේ දැන් අදානි සමාගමට ඒක ලබා දීපු විදිය ගැන මම හිතන්නේ එච්චර එකඟතාවයක් පැහැදිලිතාවයක් නැහැ. නමුත් මගේ නම් යෝජනාව ඒ වගේ පර්යන්තයක් අර අදානි සමාගමට එක පුද්ගලයෙක් නිකන් එහෙම ලබා දෙනවට වඩා තරඟකාරී මට්ටමින් ඕක බිඩ් කරලා ගත්තා නම් ඊට වඩා සාර්ථක බිඩ් එකක් අපිට ගන්න තිබුණා. නමුත් හැබැයි ඒකේ තේරුම මේක ශ්‍රී ලංකා රජයට කරන්න පුළුවන් කියන එක නෙවෙයි. මොකද රජය කරන පර්යන්ත අපි දන්නවා අපිට දැන් ආයෝජනය කරගන්නත් ඩොලර් නැතුව ඉන්නේ. ඉතින් කොහොමද අපි මේ වගේ විශාල තාක්ෂණය සහ තරඟකාරී වෙළඳපොළක් එක්ක කියන්නේ රජයේ මැදිහත් වෙලා. ඉතින් ඒ නිසා පුද්ගලිකාංශය මැදිහත් වීම අනිවාර්යයි. මම නම් කියන්නේ සමහර රජයට අයිති ව්‍යාපාර අනිවාර්යෙන් පුද්ගලිකාංශයට අපි කියන්නේ වෙළඳම් කරන ව්‍යාපාර පුද්ගලිකාංශයට ලබා දෙන්න ඕන. මොකද ඕනම ව්‍යාපාරයක් පුද්ගලයෙක්ට ලාභ පාඩුව ගැන කැක්කුමක් තියෙදි තමයි ඒකෙන් ලාභයක් ලබන්න ගැම්මක් එන්නේ. එහෙම නැත්නම් රජය ඕක කරනවා කියලා කියන්නේ අර බදු ගෙවන මිනිස්සුන්ගේ සල්ලි එකතු කරලා ඒ පාඩුව පියවගෙන කිසිම තේරුමක් නැතුව කරන එක. ඉතින් ඒ හේතුව නිසා තමයි අපි ආර්ථිකමය වශයෙන් මෙච්චර අගාධයකට වැටලා තියෙන්නේ. ඉතින් දකුණු ආසියාතික කලාපයේ මේක එච්චර ජනප්‍රිය නොවුනට අත්‍තරම ඉන්දියාව වගේ රටවල් ඔවුන්ටත් තියෙනවා අපි වගේම තිබුණා පාඩු ලබන ගුවන් සමාගමක්. ඔවුන් ඒක ඔවුන්ගේ අයිතිය තිබ්බ ටාටා සමාගමට ලබා දුන්නා. ඉතින් ඒ නිසා ඒ වගේ තත්ත්වයන් යටතේදී මම හිතන්නේ ලංකාව පුද්ගලිකාංශයත් එක්ක ගියා නම් වඩා ගැලපෙනවා. ඒ සඳහා විවිධ ආකෘතිත් තියෙනවා. සිංගප්පූරුවේ ටැමසෙක් මොඩල් කියලා තියෙනවා. ඒ රජයට අයිති ව්‍යාපාර කළමනාකරණය කරගන්න විවිධ මොඩල් තියෙනවා. ඉතින් මේකට පුද්ගලිකාංශයත් එක්ක එකතු වෙලා කරන්න පුළුවන්. නමුත් මම නම් හිතන්නේ පුද්ගලිකාංශයට මේක අවස්ථාව ලබා දීලා අපේ මේ පාවිච්චි කරන්නේ නැති සම්පත් පුද්ගලිකාංශයට තරඟකාරී පදනමක් යටතේ නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුකූලව ලබා දීලා ඔවුන්ට කරන්න අවස්ථාව ලබා දෙන්න. මොකද ඒකෙන් ඇත්තටම රජයට ආදායමක් හම්බ වෙනවා. මොකද ඔවුන් බදු ගෙවන හින්දා. හැබැයි අනවශ්‍ය විදියට මේ අවුරුදු 30 40 බදු සහන දෙන්නත් අවශ්‍යතාවයක් නැහැ. මොකද හැමෝටම සමාන බදු ප්‍රතිපත්තියක් තියලා මොනවා හරි නිශ්චිත විනිවිදභාවයකින් යුතු ක්‍රියාපටිපාටියක් යටතේ යම්කිසි බදු සහනයක් ලබා දෙනවා නම් ලබා දෙන එක ගැටලුවක් නැහැ. නමුත් ඒක ඇවිල්ලා හැමෝටම එක වෙන්න ඕන. ඕනම ව්‍යාපාරිකයෙක් ලංකාවේ පුද්ගලිකාංශයත් එක්ක එනවනම් ඒ බදු සහනය හැමෝටම පොදු වුණා නම් මේක යම්කිසි විනිවිදභාවයක් එනවා. එහෙම නැතුව එක එක්කෙනාට තෝරන
තොරතුරුවල නාවිකවලට නම් ඔයාට අවුරුදු 20යි තොරතුරු තාක්ෂණයට නම් අවුරුදු 5යි. ඔහොම වෙනස්කම් කරන්න ගත්තොත් එහෙම මේ ආර්ථිකය සම්පූර්ණයෙන් උඩයට මාරු වෙනවා. ඉතින් ඒ අභියෝගය තමයි අපිට තියෙන්නේ. නමුත් මම නම් යෝජනා කරන්නේ පුද්ගලික අංශය අනිවාර්යෙන් මේකට මැදිහත් වෙන්න ඕනේ. ඒකට අපේ තරුණ තරුණියන්ට වැඩි මුදලකට රැකියාවක් උපයා ගන්නත් පුළුවන්. මොකද රජයේ අපි දන්නවා පඩි තාමත්ම අඩු පඩියක් ලබා දෙන්නේ. මේ උද්දමනයත් එක්ක ඇත්තට මේ පඩිය නොගෙනිය හැකි තරම් කුඩයි. පෙන්ෂනුත් එහෙමයි. නමුත් පුද්ගලික ව්‍යාපාර ලංකාවට ආවොත් එහෙම ඩොලර් වලින් ආදායම උපයා ගන්න පුළුවන්. ඒ වගේ රැකියා අවස්ථාත් තරුණයන්ට විශාල වශයෙන් උත්පාදනය වෙන්න පුළුවන්. නමුත් ඉතින් ලෝකයේ සමහර දේවල් මම කිව්වා වගේ හැමෝම දකින්නේ Tamanට කැමති විදියට නිසා පුද්ගලීකරණය ගැන එච්චර ධනාත්මකව මේ ගැන සංනිවේදනය කරපු කට්ටිය සංනිවේදනය කළා නැහැ. නමුත් මම අනිත් පැත්තෙන් එකග වෙනවා පුද්ගලීකරණයේ මුවාවෙන් වංචා සිදු වෙච්ච අවස්ථාවක් තියෙනවා. මම හිතන්නේ ඒකත් හේතුවක් වෙන්නේ නැති මේ සම්බන්ධයෙන් වැරදි මතයක් එනවා. නමුත් පුද්ගලීකරණය කියලා කියන්නේ වැරදි දෙයක් නෙවෙයි. ඒක නිවැරදි දෙයක්. නමුත් ඒක නිවැරදි වෙන්නේ අර ඕනම දෙයක් නිසි ක්‍රමානුකූලව ක්‍රියාපටිපාටියකට අනුව කරනවා නම් මම හිතන්නේ මේ අවස්ථාවේදී ලංකාව මේ සඳහා යොමු වෙන්න ඕන. මේක ඇවිල්ලා මේ කලින් පැවති රජයන් ඔවුනුත්තර සෙලන්ඩිවා කියලා ආයතනයක් කරා පුද්ගලීකරණය කිරීම සඳහා විශාල වශයෙන් නැඹුරු වුණා. ඒ වගේම CICT වගේ පර්යන්ත ලබා දුන්නෙත් මම හිතන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරු ඉන්න කාලෙදී. ඒ නිසා හැම රජයක්ම ඒ වගේම ටෙලිකොම් එක පුද්ගලීකරණය කරේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය ඉන්න කාලෙදී. මේ වගේ ඇත්තටම හැම රජයක්ම මේ සඳහා යොමු වෙනවා. නමුත් මේක අර දේශපාලනීකරණය කළා ඡන්ද පදනම සඳහා විවිධ තේමා පාට අරන් ඒමත් එක්ක තමයි ප්‍රශ්න වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් හැම රජයක්ම පුද්ගලීක අංශයට අවස්ථාව ලබා දීම අනිවාර්යයි. මොකද රජයට තවදුරටත් ව්‍යාපාර කරලා පාඩු ලබන ජනතාවට බරක් වෙන්න හැකියාවක් නැති නිසා. බොහෝ දිනක අහන ප්‍රශ්නයක් තමයි දන්නත් නැතුමනි මේ දැන් අපේ මේ තියෙන රාජ්‍ය වත්කම් ටික පෞද්ගලික අංශයටම දෙන්නම ඕනේද අපි මේවා ලාභ ලබන තත්වයටපත් කරන්න. නැත්නම් වෙලාවට අපේ රාජ්‍ය අංශයේ තියෙන වත්කම් පෞද්ගලික අංශයට දෙද්දී සමහර වෙලාවට රාජ්‍ය අංශයේ ඉන්න සේවකයෝම තමයි ආයේ පුද්ගලික අංශයේ සේවකයෝ විදියට බැඳෙන්නේ. එහෙනම් ප්‍රශ්නේ තියෙන සේවකයන්ගේ නෙමෙයි සිස්ටම් එකේ ක්‍රමවේදය. ඒතර ඔය ක්‍රමවේදය පොඩ්ඩක් පොලිෂ් කරලා රාජ්‍ය අංශයේ තිබිය දීම මේක ලාභ ලබන තත්ත්වයටපත් කරන්න බැරි ඇයි? ඔන්න ඔය ප්‍රශ්නට මම කැමති ඔබතුමන්ගේ විසඳුමක් ලබා ගන්න. දැන් රජය කාර්යක්ෂම කරලා මේක කරන්න බැරිද කියන ප්‍රශ්නෙට තියෙන ප්‍රධාන උත්තරය තමයි අපි මතක තියාගන්න ඕනේ ඕනම ව්‍යාපාරයක් කරගෙන යද්දී අපි දැන් හැමෝම ඇයි අයිතිය ඉල්ලන්නේ? මොකද අයිතිය ඉල්ලන්න ප්‍රධාන හේතුව තමයි මානවයාගේ මානසික ස්වභාවය තමයි ඒකේ අයිතියක් මට දුන්නොත් එහෙම එතකොට මට වැඩි උත්ප්‍රේරණයක් හම්බ වෙනවා නැත්නම් මොටිවේෂන් එකක් හම්බ වෙනවා ඒකෙන් යම්කිසි ලාභයක් ලබා ගන්න. මොකද ලාභය සම්පූර්ණයෙන්ම ලැබෙනවා කියලා දැනගත්තට පස්සේ මගේ ඔළුව වැඩ කරන්න නිසා සිස්ටම් එක වැඩ කරවන්නේ මට ලාභය උපරිම වෙලා පාඩුව අවම කරන්න. ඒක වෙන්නේ මට අයිතිය තිබුණොත් තමයි. මොකද මම අයිතිය කියලා කියන්නේ මම අයිතිය කියලා නිකම්ම අයිතිය ගන්නව නෙමෙයි මම විශාල අවදානමක් ගන්න. මොකද මගේ සල්ලි ආයෝජනය කරලා මගේ කාලය ආයෝජනය කරලා මගේ කීර්ති නාමය ආයෝජනය කරාට පස්සේ කවුරුත් කැමති නැහැ ඒක නැති වෙන්න. ඉතින් ඒ අවදානම ආවොත් තමයි අපේ සිස්ටම් එක වැඩ කරන්න පටන් ගන්න ලාභ උපයන ක්‍රමයට. ඉතින් ඒකයි බොහෝ වෙලාවට පුද්ගලික අංශය ව්‍යාපාර කරද්දී ඒවා ලාභ ලබන්න රාජ්‍ය අංශය කරද්දී ඒවා පාඩු ලබන්න හේතුව. එකම සේවක පිරිස එකම ගොඩනැගිලි එකම තාක්ෂණය නමුත් එක්කෙනෙක් ලාභ ලබන අනෙක් එක්කෙනා පාඩු ලබන ප්‍රධාන හේතුව ඒක. මොකද රාජ්‍ය අංශය මේක කරනවා කියලා කියන්නේ ඔවුන්ට ලාභය ලබා ගැනීම සඳහා තිබෙන ඒ නැඹුරු අඩුයි. ඒකයි ඇත්තම පබ්ලික් ලිස්ටඩ් කම්පැනිස් වගේ දේවල් අධ්‍යක්ෂක මණ්ඩලයක් දාලා විශාල පිරිසක් ඒක අයිති වුණාට ඔවුන් ඒක කරන්නේ මොකද අපි දන්නවා හැම ලාභයක්ම ඔවුන් අතර බෙදලා යනවා. නමුත් රාජ්‍ය අංශයේ එහෙම ක්‍රමයක් නෙවෙයි තියෙන්නේ. රාජ්‍ය අංශයේ තියෙන්නේ අපි කරන්න ලාභය ලැබුණොත් ඒක මහා භාණ්ඩාගාරයකට. ඒතකොට කාටවත් අපි එන්නේ නැහනේ පොඩි ඩ්‍රයිව් එකක් එන්නේ නැහැ, මොටිවේෂන් එකක් එන්නේ නැහැ. මේ අපිට ගිහිල්ලා වැඩිපුර ව්‍යාපාර කරලා වැඩිපුර ලාභ ලබන්න. ඒතකොට අපි හැමෝම බලන්නේ මේකෙන් යැපෙන්න. අපි ඒකෙන් කීයක් හරි ගාණක් කඩාගෙන ඒකෙන් වංචාවක් කළා ඒකෙන් යැපෙන්න තමයි අපි බලන්නේ. නමුත් අපි ලාභය ලැබෙනවා නම් අපි කවදාවත් තමන්ගේ කඩෙන්ම ලාච්චුවෙන් රුපියල් 100ක් කවුරුත් හොරගම් කරන්නේ. මොකද අයිති කෙනා දන්නවා මගේ රුපියල් 100ක් හොර කරන්න වැඩන්නේ. මොකද මේක මගේ ලාභෙන්ම තමයි ගැලවෙන්නේ කියලා. නමුත් තමන්ට අයිතිය නැති වුණාට පස්සේ වෙන කෙනෙක් ඇවිල්ලා මේකෙන් ලාභය වෙනස් කරන්න බලනවා. ඒ නිසා තමයි එකම සේවක මණ්ඩලය වුණත් එකම පිරිස වුණත් කවදාවත් බොහෝ වෙලාවට රාජ්‍ය අංශය ලාභ ලබන්නේ නැත්තේ හේතුව. දැන් අපි ඇවිල්ලා එම තර්කය අනුව වෙනවනම් අපි රාජ්‍ය අංශය දැන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම
අවුරුදු 10ක් 15ක් විතර ඉමිරේට්ස් එකෙන් ගත්තට පස්සෙත් ලංකාවේ රජයට තිබ්බා ලාභ ලබන්න හැකියාවක් තිබුණාට එහෙනම් හැම රජයක්ම යනද නමුත් ඒක උන්නේ ඔබට කොමිටි දැම්මා වෙන නයිරාස් කියලා මම හිතන්නේ මට මගේ මතකෙ ඉවර දෙනම් ආයතනයක් කරන වාර්තා ගත්ත අධ්‍යක්ෂක මණ්ඩලය මාරු කරා කපිතාන්න මාරු කරා එක එක දේවල් කරා නමුත් ලාභ ලැබුවේ නැහැ මොකද ඒකට හේතුව තමයි අර උත්ප්‍රේරණේ ඉන්නේ අපි එතකොට බලන්නේ ඔකෙන් කීයක් හරි ඉන්න කට්ටිය අර ඇමතිලා ඔය මට මතකයි එකපාරක් මම සාකච්ඡාවක් කරද්දී ශ්‍රී ලංකන් එකේ මහත්මයෙක් කිව්වා සර් මේක ලාභ ලබන්න බෑ මොකද ඇමතිලා ඇවිල්ලා හැමදාම කිලෝග්‍රෑම් 30 නම් මේ අරන් යන්න දෙන්නේ හැමදාම කිලෝ 60ක් 70ක් අරන් ඇවිල්ලා කියනවා මේක සල්ලි මේ ගන්න එපා කියලා. ඉතින් එහෙම කරාට පස්සේ කොහොමද ගුවන් යානයක් ලාභ ලබන්නේ? ඉතින් ඒ නිසා එකම කට්ටිය හිටියට කවදාවත් ඒක කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒක තමයි යථාර්ථය. ඉතින් මේක ලංකාවේ විතරක් නෙමෙයි මේක ලෝකෙත් යථාර්ථය. ඉන්දියානු ගුවන් සමාගමකට තුනේ ඒ දෙයමයි. ලෝකේ බොහෝ සමාගම් වලට වෙන්නේ ඒ දෙයමයි. නමුත් යම්කිසි ආකෘතියක් හදුවට පස්සේ යම්කිසි ප්‍රමාණයකට කරන්න පුළුවන් ඒක සංස්කෘතිය බවටපත් වෙනවා. එතකොට යම්කිසි නැඹුරුවක් එනවා. ලෝකේ සිංගප්පූර් එයාලයින්ස් එක එහෙම ලාභ ලබන්නේ ඒ ආකාරයට. ඒක සිංගප්පූර් රජයට අයිති වුණාට ඒක ටැමැසික් මොඩල් එකකට තමයි තියෙන්නේ. එතකොට ඒකට වෙන කට්ටියට ඇඟිලි ගහන්න අමාරුයි. ඒක අර අපි කියන්නේ පබ්ලික් ලිස්ටඩ් කම්පැනි එකක් විදිහට තමයි ඒක වැඩ කරන්නේ. ඉතින් ලාභය මත දුවද්දි ඒක ඒ විදිහට දුවන්න පුළුවන්. නමුත් එහෙම නැතුව මේක මේ රජය මැදිහත් වෙලා කරන්න ගියාට පස්සේ ඒ සංස්කෘතිය ඇති වෙන්නේ නැහැ ලාභ ලබන්නේ. ඒක තමයි ප්‍රධාන හේතුව. එකම කට්ටිය, එකම ගොඩනැගිලි, එකම තාක්ෂණය. නමුත් එක්කෙනෙක් කරද්දි ලාභ ලබනවා, අනිත් එක්කෙනා කරද්දි පාඩු ලබනවා. පුද්ගලික අංශය කියලා කියන්නේ රටේ කොටසක්. ඒ නිසා පෞද්ගලීකරණය කියන දේ කිසිසේත් ප්‍රතික්ෂේප කළ හැක්කක් නොවේ. ඒ දරුණාත් මැතිතුමන් පෞද්ගලීකරණය පිළිබඳ ඔහුගේ අදහස් පළ කරපු විදිහ අපි දන්නවා. මේ වෙනකොට ශ්‍රී ලංකන් ගුවන් සේවය 2020-21 ෆිස්කල් වර්ෂය තුල ඩොලර් මිලියන 123ක පාඩුවක අත්විඳා. මෙවැනි පාඩු ලැබමින් තවදුරටත් යා හැකිද කියන ප්‍රශ්නය අපි අභිමුඛව තිබියදී පෞද්ගලීකරණය ප්‍රශස්ත විසඳුමක් විදිහට දකින්නට පුළුවන්. මේ කරුණු කාරණාත් එක්කම සූදානම් මම විසින් දරනාත් මැතිතුමන් වෙනුවෙන් යොමු කරන අවසන් ප්‍රශ්නය මම හිතන්නේ මේක පොදු ජනතාවගේ ප්‍රශ්නයක්. ඉදිකිරීම් ක්ෂේත්‍රය වැටිලා වගේම තමයි ගාමන්ට් ඉන්ඩස්ට්‍රි එක වැටිලා අමුද්‍රව්‍ය ආනයනය කරගන්න බැරුව ඒ විතරක් නෙමෙයි පුද්ගලික අංශයේ ලස්සන කාර් එකක් ගන්න බලාගෙන ඉන්න තරුණියෝ වාහන කවද්ද මේ රටට ආනයනය කරන්න කියලා බලාපොරොත්තුව සහිතව ඉන්නවා. ආනයන ටික නවත්තලා නැත්නම් ආනයන ටික යම් ආකාරයකට සීමා කරලා අපි ගෙවුම් විශේෂය හිත කරගන්නට කෘත්‍රිම උත්සාහ කරත් කවද මේ තත්වය හරියයිද? ගොඩක් දිනක අහන ප්‍රශ්නයක්. අපි දන්නවා ඒකට ඔබතුමන්ට නිශ්චිතව කියන්න බෑ. ඔබතුමන් පේන බලන්නේ නොවන නිසා. නමුත් ඔබතුමන්ගේ ආර්ථික විද්‍යාත්මක දර්ශනය අනුව දැක්ම අනුව තව කොපමණ කාලයක් මේ තරුණයන්ට රටේ ව්‍යවසායකයන්ට මේ ආනයන සීමාවන් එක ඉන්න වේවිද? යථා තත්වයට යම් මට්ටමකින් හෝපත්වන්නට තව කොපමණ කාලයක් ගත වේවිද? ආනයන නැවත යථා තත්ත්වයට පත් වෙනවා මම හිතන්නේ ආනයන නැවත යථා තත්ත්වයට පත් වෙන මම හිතන්නේ මට හිතන හැටියට නම් අවුරුද්දකට වඩා වැඩි කාලයක් ගත වෙයි. මොකද දැනටමත් මහ බැංකුව සහ දේශපාලන නායකයන් ප්‍රකාශ කරලා තියෙන විදිහට අපි අවස්ථාව ලබා දෙන්නේ මූලික අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා පමණයි. විදුලිය, ගෑස් සහ ඉන්ධන සඳහා පමණයි අවස්ථාව ලබා දෙන්නේ. මම හිතන්නේ මේ විදුලි කප්පාදුවත් අඩුතර මේ මෙතරම් දීර්ඝව නොවුනත් පැය දෙක තුනක විදුලි කප්පාදුවක් අපිට සැලකිය යුතු කාලයක් අත්විඳින්න වෙයි. ඉතින් අපිට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යම්කිසි ප්‍රමාණයක් ඉදිරියට යද්දී සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ යම්කිසි ප්‍රතිචාරයක් ලැබෙද්දී තමයි අපිට යම්කිසි සහනයක් ලබා ගන්න පුළුවන්. ඉතින් මම හිතන අන්තර්ජාතික මූල්‍ය අරමුදලට අපිට මොනවා හරි සහනයක් ලබා දෙන්න පුළුවන් නැත්නම් මේ ප්‍රෝග්‍රෑම් එකකට එකඟ වෙන්න පුළුවන්. අපි ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් ඉදිරියට ගියොත් තමයි. ඉතින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් යන ඉදිරියට යන ප්‍රමාණය අනුව තමයි ඒක තීරණය වෙන්නේ. ඉතින් මගේ නම් මට හිතෙන්නේ මාස 9ක් අවුරුද්දක් අතර කාලයක් යයි මේ පවතින තත්ත්වය. නමුත් ඒකේ තේරුම තෙල් පෝලිං වගේ දේවල් සමහරවිට කලින් යම් කිසි සහනයක් ලබා ගන්න පුළුවන් වෙයි අපිට විදේශ රටවල් වලින් යම් කිසි මුදලක් ලැබුණොත් එහෙම. නමුත් ආනයන සම්බන්ධයෙන් පවතින තත්ත්වය මම හිතන්නේ තරමක් මාස 9ක් අවුරුද්දක් අතර කාලයක් යයි අපි හරියට වැඩ කරොත් නැත්නම් ඊටත් වඩා දික්පීමේ වැඩි අවස්ථාවක් තියෙනවා කියන එක මගේ අදහස.
දරණාත් මැතිතුමනි ඔබතුමා කලින් දුන් පිළිතුරු ඔස්සේම යමින් මම කැමති අපේ අවසන් ප්‍රශ්නය මේ විදිහට යොමු කරන්න. මැතිතුමනි ආණ්ඩුව පුරවැසියා සහ නිලධාරීන් කියන මේ සියල්ලන් මේ මොහොතේදී වගකීම් සහගතව වැඩ කරලා තමන්ගේ යුතුයකම් ප්‍රමාණය හරියටම ඉෂ්ට කරොත් නිලධාරීන් දකින්න විදිහට හරියට මේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළොත් මේ රට ගොඩනගන්න නැවත යථා තත්ත්වයට පත්වන්න අපිට අපේ සාමාන්‍ය ජීවිතයට අනුගත වෙන්න කොතරම් කාලයක් යාවිද? සාමාන්‍යයෙන් කොච්චර කාලයක් යයිද කියන ප්‍රශ්නය තරම් අපහසු ප්‍රශ්නයක් උත්තර දෙන්න. මොකද අපි ගන්න ක්‍රියාමාර්ගය අනුව තමයි ඒක තීරණය වෙන්නේ අපිට කොච්චර කාලයක් යනවද කියලා මේකෙන් ගොඩින්න. නමුත් සාමාන්‍යයෙන් නම් කියන්නේ මේ වගේ ආර්ථික අර්බුද ඇති වුණාට පස්සේ අඳුරු දශකයක් කියලා තමයි කියන්නේ. අවුරුදු 10ක් විතර යනවා කියලා තමයි කියන්නේ. නැවත යම්කිසි සාර්ථක තත්යකටපත් වෙන්න තිබ්බ මට්ටමකටපත් වෙන්න. මොකද අපි දැන් ණය ප්‍රතිව්‍යුහගත කළා. ඒ ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පස්සේ අපි නැවත වරක් ණය ගෙවීමේ හැකියාවක් දක්වා ආර්ථිකය වර්ධනය කරගන්න ඕනේ. ඉතින් ආර්ථිකයක් ඇවිල්ලා අර ගහක් හැදෙනවා වගේ තමයි. අපි අද ඇටයක් පැල කරලා හෙට ගිහිල්ලා ගහේ ගෙඩි ගන්න බැලුවොත් එහෙම අපිට හිතා ගන්නත් බෑ. මොකද ඒ ඇටෙන් ඇවිල්ලා හෙමින් තමයි ගහක් බවට පත් වෙලා අතු දාලා පොළ දාලා පීදිලා අස්වැන්නක් ගන්න පුළුවන් මට්ටමකටපත් වෙන්නේ. නමුත් ගහක් කඩා වටන්න ඉක්මනට පුළුවන්. නමුත් ඒක හදින්න සෑහෙන කාලයක් යනවා. ඉතින් ඒ නිසා අවුරුදු 10ක් විතර යයි කියලා තමයි මගේ නම් අදහස යම් කිසි මට්ටමකට පැමිණෙන්න. නමුත් වැදගත් වෙන්නේ අපි හරි පාරට වටනොත් නම් ඉක්මනට ආවට පස්සේ ඉතින් කියනවා ඉක්මනට මොකද එතකොට තියෙන ධනාත්මක තත්ත්වයක් අනාගතේ පේනවා. අපි හැමෝම ධෛර්යමත් වෙනවා. ප්‍රශ්න ටික විසඳුනාට පස්සේ අපිට මේකෙන් එළියට එන්න. ඉතින් මේ තත්ත්වය තමයි තියෙන්නේ මූලික වශයෙන් මට හිතෙනවා අවුරුදු 10ක් නැති වුණත් අඩුම තරමේ අපි උපරිම සුබවාදී මට්ටමින් ගත්තොත් එහෙම අවුරුදු 4ත් අතර ප්‍රමාණයක් යයි කියන එක තමයි මගේ අදහස. නැවත මේ වගේ ආර්ථික මට්ටමකින් ගොඩ එන්න. මම හිතන්නේ පස්සන් අපිට ඉතාමත්ම සාරවත් සාකච්ඡාවකට සහභාගී වෙන්න ලැබුණා. මේ සාකච්ඡාව තුළින් ලබාගත් අවබෝධයෙන් මේ අර්බුදය තුලදී නොනැවතී නොවැටී ඉන්නට හැකියාව අපට වගේම ඔබටත් ලැබෙන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. ඉතින් අවශ්‍ය කරන දැනුම අප වෙත ලබා දුන් ඇඩ්වොකාට් ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී දරණාත් ප්‍රනාන්දු මහත්මයාට අපි ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා අපගේ on the road YouTube නාලිකාව වෙනුවෙන්. බොහොමත් ස්තුතියි මට ආරාධනා කිරීම ගැන. ඒ වගේම ඔයගොල්ලෝගේ YouTube channel එකට මම සුබ පතනවා. ඔයගොල්ලෝ හැමෝටම සුබ පතනවා මේ කර්තව්‍ය සාර්ථක වෙන්න. ඒ වගේම තමයි පසන් ඔබටත් ස්තුතියි අපත් සමග අද එකතු වුණාට. පසන් අපිට යන්නට තියෙන පාර මල් විහිරුණු පාරක් නෙවෙයි. කටු මුගුරු පිරිච්ච පාරක්. රටක් විදිහට යන්නට තියෙන ගමන දුෂ්කරයි කිව්වොත් වැරදි. ඒක අති දුෂ්කරයි. නමුත් ඒ අති දුෂ්කර ගමන ගිය එකම රට ශ්‍රී ලංකාව නෙවෙයි. ශ්‍රී ලංකාව වගේම ඉන්දියාව, මෙක්සිකෝ වගේ රටවලුත් මෙවැනි වූ අර්බුදවලට මුහුණ දුන්නා. හැබැයි පෙර හිටියටත් වඩා වේගයෙන් නැගිට්ටා. ඉතින් තරුණ ඔබ රට ඇතුලේ සිටමින් ඔබට ලබා දිය හැකි දායකත්වය මේ රටේ ආර්ථිකය සවිබල ගන්වන්න ලබා දිය යුතු කාලයක් තමයි මේ වෙලාව. රටක් විදිහට සියලු දෙනා ඉතාමත්ම දක්ෂ විදිහට නෞකාව ධාවනය කළ යුතු වෙලාවක් තමයි මේක. මේක සුළි කුණාටුවක්. හැබැයි ඒ සුළි කුණාටුවේ හමුවේ ඔබේ දක්ෂතාවය පෙන්වන්න පුළුවන් කපිතාන්වරයෙකු විදිහට ඔබ මේ නෞකාව ධාවනය කරන ආකාරය මත. ඉතින් රටක් විදිහට සියලු දෙනා දක්ෂ කපිතාන්වරු වෙමු කියන ධනාත්මක සිතිවිල්ලත් එක්ක හෙට දවස වෙනස් කරමු තරුණයෝ විදිහට ව්‍යවසායකත්ව රැල්ලක් නිර්මාණය කරමු කියන බලාපොරොත්තුවත් එක්ක අපි අදට සමගන්නවා ඔබට ජය 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 ශ්‍රී